හොඳයි එහෙනම් මේ අවස්ථාවේදී උදෑසන ධර්ම දේශනාව සඳහා වැඩම කළ වදාළ විහාරාධිකාරී වැලිගම සරණජෝති ස්වාමින් වහන්සේ ඉතාමත් ගෞරවයෙන් අපි මේ අවස්ථාව තුළදී පිළිගන්නවා. උන්වහන්සේට එම ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අපි සියලු දෙනාම සාදුකාරය දීලා ආරාධනා කරමු. साधु साधु साधु। समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं धम्म श्रवण कालो अयं वदन्ता धम्म श्रवण कालो अयं वदन्ता धम्म श्रवण कालो अयं वदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से श्रद्धावंत කාණක ගුණ බල පින්වතුනි පොසොන් පොය නිමිති කරගෙන අද දවසේ තුලදී කතානියා සිසිල් බෞද්ධ විහාරයේදී පවත්වන අද දවස පුරා පවත්වන ආගමික කටයුත්ත මුල් කරගෙන උදෑසන පැවැත්වෙන ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා තමයි මේ සෑඳනාම ඒ වගේම මාධ්‍ය හරහා සවන් දෙන සිව් දෙනා බලාපොරොත්තු වන්නේ දහම් කරුණු අවබෝධ කරගෙන තමන්ගේ ජීවිතයේ තුළදී සාර්ථක කරගන්න මාර්ග උපදේශයක් ලබා ගන්න තමයි අද දවසේ තුළදී බලාපොරොත්තු වන්නේ. ඉතින් අපි දන්නවා මේ කාලය තුළදී අපි මේ විදේශ රටක ජීවත් වෙලා හිටියත් අපි මේ ජුනි මාසයේ අපි හඳුන්වන්නේ පොසොන් මාසයේ හැටියට මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩමවීම පිළිබඳව සිහිපත් කරගනිමින් අපි නොයෙකුත් ආකාරයේ පින්දහම් අපි කටයුතු කරනවා. ඒ නිසා අපි ලංකාවේ නැතුව මේ විදේශ රටක අපි ජීවත් වෙලා හිටියත් ආමිෂ වශයෙන් ඒ වගේම ප්‍රතිපත්ති වශයෙන් අපි නොයෙකුත් ආකාරයේ පින්දහම් අපි සිද්ධ කරනවා. ඒ නිසා දවසේ තුල බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරගෙන දහම් කරුණු අවබෝධ කරගන්න තමයි බලාපොරොත්තු වන්නේ. පින්වතුනි අද මම ධර්ම දේශනාව සඳහා මෙයන්ට කියලා දීමට බලාපොරොත්තු වන්නේ දස පුණ්‍ය ක්‍රියා පිළිබඳව තමයි මම කියලා දීමට බලාපොරොත්තු වන්නේ. පින්වතුනි එසා අපි ධර්මයේ ශ්‍රවණය කරගන්න මුලින්ම අපි දහම් කාරණා කීපයක් පිළිබඳව අපි මුලින් අවබෝධ කරගන්න ඕන. ඒ නිසා මම මුලින් මතක් කරන්න ඕන අපි මම අද කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ දස සංයෝජන පිළිබඳව තමයි දස පුණ්‍යක්‍රියා පිළිබඳව තමයි මම කියලා දීමට බලාපොරොත්තු වන්නේ. දවසක්දා බුදුජානක වහන්සේ ධර්ම දේශනා පවත්වන අවස්ථාවේදී යාළුවෝ 5 දෙනෙක් ආවා බුදුරජාණන් වහන්සේගෙන් බණහන් ඇවිලිවර වෙලා මේ 5 දෙනා බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරන් වහන්සේත් මේ අවස්ථාවේදී මෙතන වැඩ හිටියා. ඒ වෙලාවේදී මේ බුදුරජාණන් වහන්සේගෙන් මේ ධර්මය අහනකොට මේ 5 දෙනාගේ කෙනෙක් දැන් බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා පවත්වනවා. ටික වේලාවක් යනකොට මේ කෙනෙක් දැන් අපි උනත් දන්නවා අපි ධර්ම දේශනා පවත්වන ගියාට පස්සේ අපි කොච්චර හොඳට ධර්ම දේශනා පැවැත්වුවත් ටික වේලාවක් යනකොට තමන්ගේ නොයෙකුත් ආකාරයේ තමන්ගේ අවස්ථාවෙන් මතුවෙනවා. ඉතින් අපි දන්නා ගොඩාක් දෙනා තමයි මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ගියාට පස්සේ
සමහර අය ඉන්නවා Taman දන්නේම නැතුව බොහෝ දෙනා නිදි කිරා වැටෙනවා. ඉතින් මේ එක පුජ්‍යලේ මේ බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා පවත්වනකොට එක්කෙනෙක් නිදා වැටෙනවා. ඒ වගේම අය පස් දෙනාගේ තව එක්කෙනෙක් දැන් මේ බුදුහාමුදුරන්ගෙන් බණ අහගෙන ඉන්නකොට එක්කෙනෙක් මොකද කරන්නේ? බිම පහුරු ගන්නවා. එක්කෙනෙක් බිම පහුරු ගන්නවා. ඒ වගේම තමයි අර පස් දෙනාගෙන් තව ටික වෙලා යනකොට තව එක්කෙනෙක් මොකද කරන්නේ? තමන්ගේ ඇඟ එහාට මෙහාට පද්ද ඉන්නවා. ඒ වගේම තමයි තව කෙනෙක් හිටියා බුදුහාමුදුරු ධර්ම දේශනා පවත්වනවා. ධර්ම දේශනා පවත්වන අවස්ථාවේදී තව එක්කෙනෙක් දාපුණක් දන්නවා, වටපිට බලනවා, ආස දිහා බලනවා, උඩ බලනවා. ඉතින් මේ තව එක්කෙනෙක් මොකද කරේ? තව එක්කෙනෙක් මේ අහස දිහා බලාගෙන හිටියා. ඒ වගේම තමයි තව කෙනෙක් හිටියා මේ පස් දෙනාගේ අනිත් එක්කෙනා එයා හොඳට බණ අහගෙන හිටියා. ඒ වෙලාවේදී මේ ධර්ම දේශන අවසානයේදී ආනන්ද හාමුදුරන් වහන්සේ මේ කරුණ කාරණා පිළිබඳව දැකලා ඉවර වෙලා මේ ආනන්ද හාමුදුරන් වහන්සේට ධර්ම සංවේගයක් ඇති වුණා. ඒ කියන්නේ මේ බුදුහාමුදුරුවෝ මෙච්චර හොඳට බණ දේශනා කරනවා මේ ඇයි මේ අය මේ විදිහට හැසිරුණේ කියලා. පින්වත්නි අපි දන්නවා අපේ ජීවිතය තුළදී ගතාට පස්සේදී අපි සසර පුරුදු වඩගෙන එනවා. සාංශාරික වශයෙන් දැන් අපි දන්නවා අපි මේ කාලය තුලදී අපි මනුස්සාත්ම අපි ජීවත් වෙන අපි කෙටි කාලය නැවත භවයක් සකස් වෙන තුරු තමයි අපි මේ හැම ක්‍රියාවක්ම සිද්ධ කරන්නේ. අවුරුදු 60ක් 70ක් 80ක් 100ක් වෙන්න පුළුවන්. සමහර විට නැවත භවය සකස් වෙන තුරු අපි කොහොම හරි අපි ජීවත් කරන්න තමයි බලන්නේ. සමහර ලෙඩ වෙලා ලෙඩ ඇඳේ තියාගෙන හරි අපි ජීවත් කරන්න උත්සාහ කරන්නේ නැවත භවයක් මව කුසක් සකස් වෙන තුරු තමයි. සමහරට මනුස්සාත්මයක් වෙන්න පුළුවන්, සමහරට දිව්‍ය ලෝකයක් වෙන්න පුළුවන්, සමහර විට වෙනවෝ ලෝකයක් වෙන්න පුළුවන්. නැවත භවයක් සකස් වෙන තුරු තමයි අපි මේක තමයි අපි ජීවිතේදී අපි තේරුම් කරගන්න ඕන එකම දේ තමයි අපේ ශාරීරික වශයෙන් ක්‍රියාකාරකම් සිද්ධ කරන්න වෙන්නේ කෙටි කාලයයි. හරියට ක්‍රියාකාරම් කරන්නේ කෙටි කාලයයි. සමහරට අපි දන්නේ අපිට ඇඳට වෙන සිද්ධ වේවි. සමහරට සුව කරන රෝගාබාධයක් අපිට හැදේවි. ඒ නිසා අපිට කියන්න හැකියාවක් නැහැ. ඒ වෙලාවේදී අපි හැමදෙනාම සසර පුරුදු අරගෙන එනවා. දැන් පන්සල් වෙන්න උනත් මේව සාංශාරික වශයෙන් පුරුදු තියෙන්න ඕන. දන් දෙන්න උනත් සාංශාරික වශයෙන් පුරුදු තියෙන්න ඕන. එහෙම නැතුව කරන්න බෑ. අපි කොච්චර කිව්වත් පින්දහම් කරන්න, ඒ වගේම සීල රකින්න, ඒ කටයුතු කරන්න සංසාරික වශයෙන් පුරුදු නැත්තම් අපිට කරන්න ඒ අවස්ථාව අපිට උදා වෙන්නේ නැහැ. ඒ වෙලාවේදී මේ ආනන්ද හාමුදුරන් වහන්සේ ධර්ම සාමවේගය ඇති කරගෙන බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, බුදුරජාණන් වහන්සේ අර අතන පස් දෙනෙක් ඔබ වහන්සේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න හැදුවා. ඒ වෙලාවේදී මෙන්න මේ අයගේ එක එක හැසිරීම් රටාවන් තිබුණා. මේකට හේතුව බුදුරජාණන් වහන්සේ ඇහුවා මොකක්ද කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්දය අර එක පුජ්‍යලෙක් හිටියනේ නිදා වැටෙනවා. මෙයා පෙර ආත්ම 500ක්ම සර්පෙක් වෙලා තමයි ජීවත් වුණේ කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. දැන් අපි දන්නවා පින්වතුනි ඔය අපේ සත්ත්ව ලෝකයේ සත්තුන්ගෙන් අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. සත්ත්ව ලෝකයේ සත්‍ය අතර ඉන්න ප්‍රධානම එක්කෙනාව සලකන්නේ සිංහයානේ. ලෝකීන සත්‍යයන්ගේම අරසම සතා තමයි මේ සිංහයා කියලා කියන්නේ. සිංහයා හරි කම්මැලි සතෙක්. මේ දැන් සිංහයා ගොඩාක් දුරට බඩගිනි වුණාම තමයි නැගිටලා එහාට මෙහාට ඇවිදින්න. බඩගිනි වුණාට පස්සේ නැත්තම් මොකද කරන්නේ? නිදා ගන්න. ඉතින් ඔය සිංහයා ඔය හරි ලස්සන කතා තියෙනවා සිංහයා පිළිබඳව. ඔය බුදුජානක වහන්සේගේ චරිත රටාවට සිංහයා උපමා කරලා තියෙනෝනේ. සිංහ ගමන නේ. ඉතින් ඒ නිසා මේ ඔය සිංහයා බඩගිනි වුණාට පස්සේ නැගිටලා ඉවර වෙලා යනවලු කන්දක් උඩට. කන්දක් උඩට ගිහිල්ලා ඔය ඔබට ශ්‍රවණය කරන හැම දිනාටම එයා පිළිබඳව පොතපත බැලුවොත් ඔබට එයා අධ්‍යයනය කරන්න පුළුවන්. මේ උඩට ගිහිල්ලා තුන් පාරක් ඕ කියනවලු. ඒකේ සඳහන් වෙනවා
ජලයේ උඩ ඉන්න මාළු පැටව ජලයේ යටට ගිහලා හැංගෙනවා. බලන්න දැන් එතනම තියෙනනේ අනුතුව අඳවලානේ යන්නේ. නේ? දැන් අපිට මේ තරම් තේරෙන මිනිස්සයාට දැන් මේ කොරෝනා වෛරසය කියලා කියන එක අපි මේ කතා කරාට දැන් එක එක උපකල්පනය කරාට ඔය ඉනිසල අවුරුකක් කිව්වේ නැහැනේ. දැන් කියනවා මේට අවුරුදු ගානකට ඉස්සෙල්ලා මෙහෙම ආවා, අරමුම ආවා, මෙහෙම ආවා නේ? ඒ සුනාමිය ආපිලා කොච්චර දේවල් කිව්වද? නේ? මේට අවුරුදු ගාන ඉස්සෙල්ලා මෙහෙම වෙලා ඉතින් ඉන්නේ ඉස්සෙල්ලා ඒක කිව්වේ නැහැනේ. නේ? ඉතින් අපි බලාපොරොත්තු වෙන්න ඕන අනතුරක් වෙන්න ඉස්සෙල්ලා අනතුර වළක්වා ගන්න අපි උත්සාහ කරන්න ඕන. දැන් ලබන අවුරුද්දේ වෙන දේවල් පිළිබඳව දැන් කාටවත් කියන්න හැකියාවක් නැහැනේ. කිව්වට පස්සේ ඒකන උපකල්පනය කරනවා මම කිව්වා අරහොම කිව්වා මෙහෙම කිව්වා කියලා. නමුත් හරියට කියපු කෙනෙක් හොයාගන්න නැහැ. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියලා කියන්නේ ඒක ප්‍රත්‍යක්ෂයනේ. ඒක වෙනස් කරන්න බෑ. දැන් වෛද්‍ය විද්‍යාව කියන ප්‍රත්‍යක්ෂද? නෑ. නේ? තාම හොයාගන්න බැරුණා නේ. ප්‍රතිකාරණයක් හොයාගන්න බැරුණා. බුදුහාමරගේ ධර්මයේ කියන එක වෙනස් කරන්න බෑ. ඒක හිම. ඉතින් අර දැන් මේ සිංහයාගේ මේ හඬට අර මොකද කරන්නේ? ජලයේ උඩ ඉන්න අර මාළු යට ගිහලා හැංගෙනවා. අනුතුර අඟවල යන්නේ. නිකන් හොරෙන් ගිහිල්ලා මේ කරන්නේ නැහැ. සිංහයා කවදාකවත් අනු කාපෝ කන්නේ නැහැ. සිංහයාගේ ස්වභාවය තමයි අනු කාපෝ කන්නේ නැහැ. එයාම සතාම මරණයටපත් කරලා එයාම තමයි ඉස්සලාම කන්නේ. ඊට පස්සේ ඕන කෙනෙක් ඒවට කමන්නේ. ඒක දැන් සිංහයාගේ ස්වභාවය. ඉතින් නමුත් ඒ වගේම සිංහයා අපි දන්නවා ලෝකේ සත්ව ලෝකේ ඉන්න ඊටාම නිර්භීත සතෙක් කියලා අපි හඳුනාගෙන තියෙනවා. නමුත් තිඹුරා කියලා කියන්නේ ඒ තවස සතෙක්. නමුත් ඔහු ඒ සතාගේ ක්‍රියාකලාපය ඊටාම භයානකයි. ඉතින් මේ පුජ්‍යලයා මොකද වෙලා තියෙන්නේ? පෙර ආත්ම 500ක්ම සර්පෙක් වෙලා උප්පත්ති ලැබලා තියෙනවා. ඒ වගේම තමයි තව කෙනෙක් කියනවා බිම පහුරු ගන්නවනේ. මෙයා ආත්ම 500ක්ම මොකද වෙලා තියෙන්නේ? ගැඩවිල්ලේ කියලා උප්පත්ති ලැබලා තියෙනවා. ආත්ම 500ක්. දැන් ඉතින් ඔය බණහන අය තමන්ගේ පුරුදු දැනගත්ත බව හිතන්න පුළුවන් මමත් මෙහෙම වෙන්නේ නැති ගිය ආත්ම වල එක එකනා උපකල්පනේ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි තව කෙනෙක් කියනවා ඇඟ පද්දනවනේ. ඇඟ පද්දපද්දින්නේ බුදුහාම බණ කියනකොට. එයාම අරද්ද. ආත්ම 500ක්ම වඳුරෙක් වෙලා උප්පත්ති ලැබලා තිබුණා. ආත්ම 500ක්ම වඳුරෙක් වෙලා. තව කෙනෙක් හිටියා බණහනකොට අර උඩ බලාගෙන හිටියනේ. එයා මොකන්ද? දැන් අපි කියනවා දෛවත්නි කියලා කියන්නේ. පාරකා දෛවත්නි. නේ? ඒ සංසාර පුරුදු තමයි අරගෙන ඉන්න තියෙන්නේ. තව කෙනෙක් හිටියා හොඳට බණ ඇහුවා. බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන හොඳට බණ ඇහුවා. ආතාපි සම්පජානෝ සතිමා. නේ? ධර්ම ශ්‍රවණය කරනකොට තියෙනවනේ. සතිය තියෙනවා. හොඳ සිහි කල්පනාව තියෙනවා. ඒ පුජ්‍යලයා මොකද්ද? ඒ කියන්නේ ආත්ම 500ක්ම වේද ඉගෙන ගත්ත කෙනෙක්. හොඳට වේදේ ප්‍රගුණ කරපු කෙනෙක්. ඉගෙන ගත්ත කෙනෙක්. පින්වතුනි අද මම ධර්ම දේශනාව සඳහා මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ දස පුණ්‍ය ක්‍රියා. කීයද මොකටද? කාරණා 10ක් තියෙනවා. දැන් අපි කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කියලා කියනවානේ. මොනවද මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කියලා කියන්නේ? දාන කතා කරනවා. දාන සීල භාවනා. අපි ඒවට කියන මොකද්ද? ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා. දැන් ඔය දස පුණ්‍ය ක්‍රියාවලට අයිති වෙන්නේ මේ තුනම තමයි ඇති වෙන්නේ. දැන් අපි දන්නවා ඔය ඔය ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා තියෙනනේ දාන සීල භාවනා. ඔය තුනෙන් අමාරුම එක මොකද්ද? ඔය තුනෙන් අමාරුම එක භාවනා. භාවනා කරන්න ලේසි නෑනේ. නේද? භාවනාව කරන්න තමන්ට කොච්චර උමනාවක් තිබුණත් පාරිසරික වශයෙන් අපිට උදව්වක් නැත්තම් භාවනාව කරන්න බෑ. දැන් භාවනා කරන කියන මොකද්ද?
ආරම්භක ධාතු, නික්ඛම්ම ධාතු. නේ? ඒ කියන්නේ ආරම්භය යම්සේද නිමාවත් එලෙසම තියෙනවා. නේ? එක කාරණාවක් පිළිබඳ. නේද? එක කාරණාවක් දැන් භාවනා කරනවා කියලා කියන්නේ අපි මුලින්ම කරන්න ඕන ඔය කොච්චර කවුරු කොහොම කිව්වත් භාවනා කරන්න ලේසි වෙන්නේ නැහැනේ. දැන් අපි අය ඉන්නවා භාවනා කරන්න පන්ති යනවා, නොයෙකුත් ආකාර ස්ථාන වලට යනවා. නේ? මේ කොතන ගියත් අපි මොකද කරන්නේ? අපේ හිත පාලනය අපි කරගන්න ඕන. නේ? දැන් ඔතකොට ඒ භාවනාව ගැන කියලා දෙනවා නම් ගොඩාක් කාරණා තියෙනවා. දැන් ඔයත් කිව්වා මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල අමාරුම කාරණේ මොකද්ද? භාවනාව. ඊළඟ කාරණේ අමාරු එක මොකද්ද? සීලය. නේ? සීලය කියලා කියන්නේ මොකද්ද? සිත, කය, වචනය මොකද්ද? සංවර කරගන්න. නේ? ඊළඟ ලේසම කාරණේ මොකද්ද? දාන. මම හිතනවා අර දෙකටත් වඩා අමාරු එක කියලා. බුදුහාම දේශනා කරන්නේ මොකද්ද? දානංච යුද්ධංච සමානමාහු කියලා. නේ? දාන දෙනවා කියලා කියන්නේ මොකද්ද? යුද්ධයක් කරන සමානයි කියලානේ. යුද්ධ කරන්නේ මොකද? අව්‍යාවිද වලින්ද? නෑ දැන් දානය දෙනවා කියලා කියන්නේ යුද්ධ කරනවා කියලා මොකක්ද මේ හිතත් එක්කනේ යුද්ධ කරන්න ඕනේ. නේ? අපි මොකද කරන්න ඕනේ? හිතත් එක්ක යුද්ධ කරන්න ඕනේ. ගටින් දෙන්න පුළුවන් හිතින් දෙන එක ලේසි වෙන්නේ නැහැ. නේ? අපි ඒකනේ කියන්නේ නේ දෙයක් පරිත්‍යාග කරලා ඉවරලා දෙයක් කරලා අපි මෙහෙම දුන්නා අරම පරිත්‍යාග කරලා කියලා අපි ටික වශයෙන් අපි කියනවනේ. නේ? ඒ නිසා මේ හිතින් අතාරින එක ලේසි වෙන්නේ නැහැ. දැන් අපි දන්නවා පින්වත්නි දහම්සොඬ රජතුමා. දැන් අපි තියෙනවානේ පාරමිතා පිරුව කියලා කියනවානේ. පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා කියලා කියනවානේ. දැන් අපි දන්නවා අපේ බෞද්ධ හැටියට කියලා තියෙන දේවල් තමයි වෙස්සන්තර ජාතකය. නේ? වෙස්සන්තර ජාතකය කියලා කියනවානේ. ඒ කියන්නේ දැන් බුදුහාම දේශනා කරන දැන් බුදුහාම තේරුම් තුනේ මොකද? සාරා සංක කල්ප ලක්ෂය. පාරමිතා, උපාරමිතා, පරමත්ත පාරමිතා කියන පිරුවල තියෙන්නේ. දැන් ඔය බුදු කෙනෙක් ලෝ පහළ වෙනකොට බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්න උදව් කරන එක්කෙනෙක් ඉන්නවා. කවුද? සක්‍ර දේවේන්ද්‍රය. ඒ කියන්නේ බුදු කෙනෙක් බුදු වෙන්න උදව් කරන එකනා කවුද? සක්‍ර දේවේන්ද්‍රය. ඔය දහම්සොඬ රජුව අහලා ඇති ශ්‍රවණය කරන අය දහම්සොඬ රජුව දසරාජ ධර්මයෙන් රාජ්‍ය කරද්දී මේ දහම්සොඬ රජුන්ට ඕනකමක් තිබුණා මොකද්ද? ධර්මයේ ඉගෙන ගන්න ඕනකමක් තිබුණා. මේ ඉගෙන ගන්න උනාට පස්සේ තුලදී ඒ කාලේ අද වගේ තින් ඔය පීකර බඳගෙන යන්නේ නැහැනේ. පෝස්ටර් ගහන්නේ නැහැනේ. ඒ කාලේ මොකද කරන්නේ? අනබෙරිනේ ගහන්නේ. නේ? මේ මට ධර්මයේ කියලා දෙන කෙනෙක් ඉන්නව නම් වස්තුව දෙනවයි කියලා කිව්වා. ඉතින් අනබෙරේ පිටක් කරලා ඇරියා. නමුත් ඒ ගියා හොයාගන්න බැරි වුණා. ඒලා ඉතින් මොකද ඊට පස්සේ ඇතෙක් බරට වස්තුව දෙනවයි කියලා කිව්වා. මට ධර්මයේ කියලා දෙන්නේ කියලා කිව්වා. නමුත් ඒත් හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ කිව්වා මොකද්ද? මේ මුළු රාජ්‍යම පවරා දෙනවයි කිව්වා. රජකම. ඒ හිටියේ නෑ. ඒලා මොකද කරේ? දාන රජතුමා මේක හරියන්නේ මම මේ ඔක්කොම ඇතරලා ධර්මයේ හොයාගෙන යනවා කියලා වණගත්තා. මේක දිහා බලන්නේ කවුද? සක්‍ර දේවේන්ද්‍රය. දැන් මේ මුළු ජීවිතේ උනා දෙනවා කියන්නේ කී? දැන් මේක අයිති වෙන මොන පාරමිතාවට? දැන් පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතාන් සම්පූර්ණ කරන්න යන්නේ. දැන් දානයන් අතර අපි දන්නවා බෞද්ධයෙක් හැටියට මුලින් පිළියුතු පාරමිතාවනේ දාන පාරමිතාව. නේ?
දාන පාරමිතා. දැන් මේ බෝසතාණන් වහන්සේ දැන් මේ දාම් රජතුමා යනකොට සක්‍ර දෙවියන්ගේ දැක්කා. දැන් මොකද කරේ? දැන් මේ දාම් රජුරු කිව්වා මොකද කියේ? කිව්වා තමන්ගේ ජීවිතේ වුණා පූජා කරලා මම ධර්මීකරණය කරනවා කියලා. මේ සක්‍ර දෙවියන්දයා යක්ෂ වේශම මවාගෙන මනෝලෝට ආවා. ඇවිල්ලා බෝසතාණන් වහන්සේ ඉදිරියේ පෙනී සිටියා. පෙනී ඉඳලි කරලා මොකද්ද කිව්වේ? මට බඩේ ගෙනින් කොහොම කන්න ඕනේ. ඒ වෙලාවේදී මේ දහම් රජතුමා කියනවා මම මේ යන්නේ මොකටද යන්නේ මේ? ධර්මයේ වාගෙන යන්නේ. මට ධර්මයේ ටිකක් කියලා දෙන්න ඕනේ. ඊවස්කියවා එහෙනම් ඔබ කාලා මම කියලා දෙන්නම් කිව්වා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ කියනවා කැවුවට පස්සේ කියන කෙනෙක් නේ. මං අර දැන් ඔය දැකලා ඇති ඉස්සර ඔය පන්සල් වල චිත්‍රවල තියෙනවා අර බෝසත්ත්වෝ උඩින් පායනවා යක්ෂයෙක් කට ඇරගෙන ඉන්නේ මේ පන්සල් වල එහෙම චිත්‍ර තිබුණා නේ. ඉතින් ඔය ඉස්සර කාලේදී අපි මේ පුංචි දරුවන්ට දෙමව්පියෝ පන්සල් වල ගිහලා පන්සල් තිබුණේ අපාය ඇඳලා තිබුණා නේ. කීක දේවල් තිබුණා යකා තිබුණා නේද? දැන් එහෙම නෙමෙයි කරන්නේ නේ. සුරංගනා ලෝකෙනේ මවන්නේ. අර බය සැක දරුවගේ නැහැ නේද? පුතේ අම්මට ගහන්න එපා තාත්තට ගහන්න එපා. ඒ වෙලා ඒ දරුවා තුළ ඇති කරා කුතුහලයක් මෙහෙම කරන්න හොඳයි මෙහෙම වුණොත් මට මෙහෙම වෙයි කියලා කියන එක. එදා කාලේ එහෙමයි කරේ. දැන් අර බෝධිසත්වය මොකද කරන්නේ? අර කන්ද උඩ ඉඳලා පයින්නකොට යක්ෂයා කට ඇරගෙන හිටියා. ඒ වෙලාව යක්ෂයා දැන් බෝසත්වය උඩින් පයින්නකොට ධර්ම දේශනා පවත්වනෝනේ. මේ යක්ෂය කියන්නේ කවුද? සක්‍ර දෙවියන්. ඒ වෙලාවේදී මේ සක්‍රයා බණ කියනවා. මොකද කිව්ව ගාථා. නේ? බණ නිතරම අහන්න දැක්කම තියෙනවනේ. ඔය කිව්ව බණ පරිදි හොඳට අහන්න පුළුවන්කම තියෙනවා. නේ? ඔබ හැමදෙනාටම බෞද්ධයෙක් වුණාට පස්සේ මේ ගාථාව ශ්‍රවණය කරන්න පුළුවන් ගොඩක් ස්ථාන තියෙනවා. මලගොඩ වල ගියාම ආම්නුගොල්ලෝ චිතකේ ඉස්සරහා තියාගෙන මොනවද කියන්නේ? මම මිනිපෙටි ඉස්සරහා තියාගෙන අනිච්චව සංඛාරා උපාද බය ධම්මිනෝ නේ අහලා තියෙනවනේ. බලන්නකොනේ යකා වුණා කියපු බණ කතාව. ඒ වෙලාවේ මේ දාන්තු රජුර මොකද මේ යක්ෂයා මොකද කරේ? දාන්තු රජුර පරායන කෑවද? නෑ. පල්ලෙහාට පයින්වත් එකම අල්ලගත්ත කකුල් දෙකේ. අල්ලගෙන තවස්සා දිවි ලෝකෙට ආරින්නේ. දැන් ඔය සක්‍ර මේ ඒ කියන්නේ සක්‍රයා බෝධිසත්වයන්ට බුදු වෙනකොට ගොඩාක් උදව් කරනවා. ඔය තව තියෙන කතාවක් ඔය මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් සමවැදලා ඉන්නකොට මේ ඒ වෙලාවේදී මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කල්පනා කරනවා මම දුගී කෙනෙකුට මම පිහිට වෙන්න ඕන. දුප්පත් එක්කෙනෙකුට මම පිහිට වෙන්න ඕන කියලා. ඒ වෙලාවේ මේක දැනගත්ත කවුද? සක්‍ර දේවේන්ද්‍රගේ පරිවාර ස්ත්‍රීන් මේක දැනගත්තා. ඒලා මොකද කරේ? ලස්සනට ඇඳගෙන මේ කෑම බීම හදාගෙන ඉවරලා අර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඉදිරියේ පෙනී සිටියා. ඒ කියන්නේ දිව්‍ය භෝජන අරගෙන ඉන්නේ. ඒ වෙලාවේදී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මේක දැනගෙන ඒ වෙලාවේ කියනවා ඔබලා මේ මොකනවද මේ කරන්නේ? දුප්පත් මිනිස්සෙකුට පින් කරගන්න තියෙන අවස්ථාව නෙමෙයි නැති කරන්න හදන්නේ. නේ? කරන්න හදන්නේ ඒ නිසා ඒ අවස්ථාව ලබා දෙන්න. නමුත් ඒක කරන්න බැරි වුණා. ඒ වෙලාවේදී මේ ප්‍රවෘත්ති ගිහිලා කිව්ව කවුරුද? කාටද කිව්වේ? සක්‍ර දෙවියන්ට ගිහිලා කිව්වා. ඒ වෙලාවේ සක්‍ර දෙවියන්දයා තමන්ගේ භාර්යාව ඊටාම දුප්පත් පැල්පතක ඉන්න විදිහට මවාගෙන මනෝලෝකයට ආවා. ඇවිල්ලි ඉවර වෙලා මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මේ පිණ්ඩපාතේ වඩනකොට මේ මග දාණය ලෑස්ති කරගෙන හිටියා. ඒ වෙලාවේදී දැන් අර දාන කියලා බෙදන්න හදනකොටම අර වගේම තමයි දිව්‍ය භෝජන තිබුණේ.
දිව භෝජන තිබුණා. ඊටාම සුවඳ හමනවා. ඒ වෙලාවේදී මහා කාශ්‍යප මහතන් වහන්සේ කියනවා ඔබ මේ මොකද කරන්නේ? ඊටාම දුප්පත් මිනිස්සෙකුට පින් කරගන්න තියෙන අවස්ථාව තමයි මේ නැති කරලා දාන්නේ. ඒ වෙලාවේදී සක්‍ර දෙවියන්ගේ කියනවා මොකද්ද? පින කියලා කියන්නේ දෙවියන්ට, මිනිසයන්ට, මහානන්ට කාටත් පින කියන එක අවශ්‍ය වෙනවා. නේ? අපි මේ මනුස්ස ලෝකෙට අපි මේ ඇවිල්ලා තියෙන පෙර සංසාරයේදී පින් කරගත්ත නිසා. දැන් අපි දන්නවා පින්වතුනි, ඔය දාන පාරමිතාව කියලා කියන්නේ දැන් අපි තේරුම් කරගන්න එක දෙයක් තමයි අපි කොච්චර බණ ඇහුවත් කොච්චර ධර්ම ශ්‍රවණය කරත් ජීවිතේදී ප්‍රායෝගිකව නැත්තම් පින්වතුනි වැඩක් වෙන්නේ නැහැ. මෛත්‍රී කියන එක තියෙන්න ඕන පින්වතුනි ගතේ නෙමෙයි තියෙන්න ඕන. ඔය තියෙන්න ඕන. හිතේ තියෙන්න ඕන. නේද? අපේ හිතේ තමයි දේවල් තියෙන්න ඕන. ඒ නිසා බුදුජානක වහන්සේ දේශනා කරනවා සුඛා පටිපදා කිප්පා විඤ්ඤා කියලා. පින්වතුනි අපි දන්නවා සංසාරයේදී පින් කරගත්ත මිනිස්සු මේ ආත්මයට එනවා. ඒ මානුෂයන්ට හිතන පතන භවභෝග ලැබෙනවා. එහෙමයි ඉන්න ඕනේ නේ. කිසිම අඩුවක් නැහැනේ. දැන් ඔබේ දරුවෝ බලන්නකො. ඔබ මේ රටට එනකොට ගොඩාක් දුක් විඳලා ආවි. මානසික වෙලා ආවි. නමුත් ඔබේ දරුවෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ කිසිම දුකක් නැහැනේ. ඒගොල්ලෝ තේරෙන්නේ නැහැනේ. නේ? දැන් අපි පුංචි කාලේ අපි හිතුවේ නෑ මේ ප්ලේන් එකක් යනකොට ප්ලේන් එක පස්සේ අපි දුවගෙන යනවා. නේද? අපිට තිබුණේ නෑ. අපි හිතුවේ නෑ කවදාද මේ රටට එන්න අපිට හැකියාව ලැබෙයි කියලා. එතකොට අපි හීනෙකම අපි හිතුවේ නමුත් අපි සෑහෙන දුක් විඳලා මේ රටවල වලට ආවේ. නමුත් ඔබේ දරුවෝ නේද? ඒගොල්ලෝ දන්නේ නෑ මේ කියලා. දැනටවත් කියනවා නේ ලංකාවේ ඉන්න මිනිස්සු පුළුවන් අපි ඉතාලියට ගන්න මේ රට ගන්න. නමුත් අපි දන්නවනේ මේ රට කියනකොට කොච්චර වේස මහන්සලා මේකට එන්නේ කියලා. ලේසි වෙන්නේ නෑනේ. නේ? දැන් මේ කොරෝනා වෛරසය ආවා. සමහරවිට අපි දන්නේ මේ ලිස්ට් එකට අපි හිටියද කියලා අපි දන්නේ නෑනේ. නේ? සංසාරේ පෙර සංසාරේ පිනකට අපි බේරුණා. අපි මේවා අපි තේරුම් කරගන්න ඕන. නේ? කොහොම හරි අපි හිතන පතන භවෝග මේ හිතන දේවල් මේ කොහොල්ල ගුලියාගේ මේ හිත කියලා කියන දේ මේ හැමදේම දෙන්න බැහැනේ මේකට. නේ? හැම දෙයකම මොකද වෙන්නේ? ප්‍රමාණයක් තියෙන්න ඕන. ඒ නිසා පින්වතුනි අපි සංසාරයේදී පින් කරගෙන තියෙනවා. ඒ නිසා අපි තේරුම් කරගන්න ඕන. සංසාරයේදී පින් කරගත්ත නිසා තමයි මේ මනුෂ්‍යාත්ම භාවයට ඇවිල්ලා නැවත පින් කරගන්න හැකියාව ලැබිලා තියෙන මොකද්ද මේ? සංසාරයේදී පින් කරගත්ත නිසා. දැන් අපි දන්නවා සීලි මහරහතන් වහන්සේ නේ? සංසාරයේදී පින් කරගත්තා. ඒ නිසා උන්වහන්සේ දී ගිය තැන ආහාර කියන එක ලැබෙනවා. නේ? සසර දීපු නිසා. ඒ නිසා අපි මොකද කරන්න ඕන? නැවත අපි පරිත්‍යාග කරන්න ඕන. දැන් අපි දන්නවනේ දැන් මේ රටවල් වල සෑම රටකම ධනපතියෝ කෝටිපතියෝ නේ උගතුන් නෝගතුන් හැමෝම මරණයට ජාති ආගම් ભેදයෙන් තොරව මරණයට පත් වුණා. ඒ නිසා අපිට කියන්න හැකියාවක් නැහැ. තාම අපි මේ ලිස්ට් එකේ ඉන්නවද කියලා කියන්න හැකියාවක් නැහැ. නේද? සමහර දැන් ගෝවා යාන දමනවාස අපි යන්න බලාපොරොත්තු වෙනවා. යනකොට ඔකට අහුවෙ දෙන්න කියන්න හැකියාවක් නැහැ. ඒක තමයි විදර්ම හාමුදුරුවෝ මොකද්ද? අදාදේ මාරු පින් කරගන්න. නිසා පින් කරන්න ඕන. ඒ වගේම තමයි මොකද්ද? කුසල වර්ධනය කරන්න ඕන. නේද? කුසල්ම කළා හරියන්නේ නැහැ. මොනවද කරන්න ඕන? පිනුත් කරන්න ඕන. නේද? පින් කළා හරියන්නේ නැහැ. කුසල් කරන්න ඕන. ඒ වගේම තමයි බුදුජාන වහන්සේ දේශනා කරනවා සුඛා පටිපදා දණ්ඩා විඤ්ඤා කියලා. සමහර අය ඉන්නවා මනුෂ්‍යාත්මය ලබාගෙන මේ ආත්මයට ඇවිල්ලා තියෙනවා. නමුත් මේ ආත්මෙදි කිසිම පිනක් දහමක් කරන්නේ නැහැ. සමහර මිනිස්සු ඉන්නවා පාටි වලට නැටුම් ගෑන් වලට කියලා බොහොම සමගියෙන් ඉන්නවා. පන්සලට ඇවිල්ලා හාමුදුරුවෝ බණහලා හාමුදුරුවෝ බැන බැන. එහෙම ඉන්නව මිනිස්සු. නේ? එහෙම ඉන්නවා. පන්සලට පදියට ඇවිල්ලා ආගමික ශාසනික නේ දැන් අපි දන්නවා ආවාද අනුශාසනා කියලා දෙකක් තියෙනවානේ. ආවාද අනුශාසනා. දැන් භික්ෂුන් වහන්සේ නමක් වුණාට පස්සේ මොකද කරන්නේ? ධර්මානුශාසනාවනේ කරන්නේ. ධර්මානුශාසනාව.
ඒ කියන්නේ මොකද්ද? ධර්මයට අදාළ කොටස් අනුශාසනා. දැන් ආවාදය කියලා කියන්නේ මොකද්ද? දැන් ආවාදය කියලා කියන්නේ ආවාද කරන්න කාටද කරන්නේ? දරුවන්ටනේ අම්මා තාත්තා කරන්නේ. පුතේ මෙහෙම කරන්න එපා. නේ? මෙහෙම වෙන්න එපා. අපි අනුශාසනා කරන්නේ මොකද්ද? දෙයක් වෙන්නට ඉස්සෙල්ලානේ අපි අනුශාසනා කරන්නේ. නේ? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කර මේ ශ්‍රී සද්ධර්මය. දැන් මේ බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන දැන් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධත්වය කියලා අපි කියනවනේ. දැන් බුද්ධක් තියෙනවා ධම්මක් තියෙනවා සංඝ නැත්තම් වැඩක් නැහැනේ. නේ? දැන් අද කාලේ බුදුහාමුදුරුවෝ ජීවමාන කියන බුදුහාමුදුරුවෝ බලින්නේ නැද්ද මිනිස්සු? බයනවා. පානින නේ? නමුත් බුදුහාමුදුරන් වහන්සේගේ ඒ දේශනා කළ ධර්මයේ දේශනා කරන්න ඔබට කියලා දෙන්නේ කවුද ඉන්නේ? සංඝරත්නය. දැන් සද්ධාවන්ත කෙනා වුණාට පස්සේ දැන් තුන්රුවන්ගේ ගුණ කීයක් තියෙනවද? 24ක් තියෙනවනේ. නියම බෞද්ධයෙක් වුණාට පස්සේ සද්ධාව කියලා කියන එක ගියන්න බවයක් නෙමෙයි. මානකටක් තියෙනවා. නේ? එසා මේ සද්ධාව කියලා කියන එක තියෙන්න ඕන ගතිය නෙමෙයි තියෙන්න ඕන හිතේ තියෙන අවබෝධය තියෙන්න ඕන. නේ? සාපේක්ෂව එක එකනා පිළිබඳව එක එක ආකල්ප ඇති කර ගන්න පුළුවන්. පන්සල පිළිබඳව, භික්ෂුන් වහන්සේලා පිළිබඳව එක එක දේවල් ඇති කර ගන්න පුළුවන්. ඒ තමන්ට මොකද්ද? සාපේක්ෂව. දැන් මම ධර්ම දේශනා පවත්වන්නේ සාපේක්ෂව. ඒ කියන්නේ දැන් නමුත් දැන් ධර්ම දේශනාවනේ ඔයගොල්ලෝ ශ්‍රවණය කරන්නේ. නමුත් බුදුහාමුදුරු කියන ධර්මයේ ටික මම දේශනා කරන්න ඕන සාපේක්ෂ වුණත් ඊට අදාළ වෙච්ච කරුණු මම දේශනා කරන්න ඕන. ඒ නිසා බුද්ධ ධම්ම සංඝ නේද? නිසා ත්‍රිවිධ රත්නය පිළිබඳවම තමන් එක එක ආකල්ප මත එක එක දේවල් වෙන අදහස් ඇති කරගත්තට නමුත් තුන්රුවන් කියලා කියන්නේ මෙන්න මෙහෙමයි කියලා කියන එක තමට අවබෝධය තියෙන්න ඕන. ඒ නිසා සමහර මිනිස්සු ඉන්නවා පෙර සංසාරේනේ දැන් මනුස්සාත්ම ලබනවා කියලා කියන්නේ නේ දුර්ලභංච මනුස්සාත්මන්නේ මේ ඔය ධර්ම කාරණා පිළිබඳව ඔයක ශ්‍රවණය කළා කියනවා දුර්ලභංච මනුස්සාත්ම නේ දැන් කෝටි කීයක් ඉනවද ලෝකෙ ගත්තොත් එහෙම කෝටි 700 වැඩිනේ නේ දැන් ඕකෙම කී දෙනෙක් ඉන්නවද දැන් ඔය ගානේ ගත්තොත් එහෙම හරියට දෙයක් කරන්න දෙයක් ඉගෙන ගන්න පුළුවන් කීයෙන් කී දෙනාද ඉන්නේ ඒ අතුන කීයෙන් කී දෙනාද ධර්මයේ පිළිබඳව අනුගමනය කරන්නේ එයින් කීයෙන් කී දෙනාද ඒ අනුව ජීවත් වෙන්නේ නේද ඒ නිසා පින්වතුනි අපි දැනගන්න ඕන අපි හැකි තරම් නේ සංසාරයේදී පින් කළ දේ නිසා මේ ආත්මය ලබා ගත්තා නේද ඒ නිසා ඉතින් ගොඩාක් අය ඉන්නවනේ පන්සල ඉස්සරහින් යන පන්සලට එන්නේ නැහැ නේ එහෙමයි ඉන්නවනේ පල්ලි ඉස්සරහින් යන පල්ලියට යන්නේ නැහැ එහෙමයි ඉන්නේ නේ ඊගම අපේ සත්තුන්ගේ ස්වභාවය ඒකනේ දැන් මිනිස්යා කියලා කියන්නේ මනසේ උසස් වූ සත්වයානේ නේ දැන් මිනිස්යා කියලා කියන්නේ දැන් අපිට නැට්ටක් තිබුණා අපි කවුද සතෙක් නේ මේ නැට නැති විතරයිනේ සතාගෙන කියලා අපි කරනවනේ දරුවෝ මරන්නේ නැද්ද ළමයි මරන්නේ නැද්ද අම්මා තාත්තා මරන්නේ නැද්ද ඔක්කොම දේවල් කරනවනේ ඒ නිසා අපි දැනගන්න ඕන අපේ මේ ජීවිතේ මේ ලබාගත් ජීවිතයේ තුළදී අපි හැකිතරම් අවබෝධ කරගෙන අපි හොඳින් ජීවත් වෙන්න. නැවත භවයකට අපි යන්න හදන මරණය කියලා බය වෙන දෙයක් නෑනේ. නේද? කොරෝනා ආවට පස්සේ අපි බය වුණා තමයි අපි මැරෙද්ද දන්නේ නැහැ කියලා කියන එක. නමුත් අපි හරියට පින්දහම් කරගෙන තියෙනවා නේ. මේ භෞතික ලෝකේ මේවා දකින්නකොට අපිට ආසයි තව ජීවත් වෙන්න. නේ? හරියට බලන්න අපි මේ මොකද කරන්නේ? අනුගේ ණයක් ගෙවීමක් නෙමෙයි කරන්නේ. නේ? හැමදේම කරන්නේ නේ මේ දුක් විඳගෙන සීතලේ ගෑයි නේ රස්නේ ඉඳගෙන නේ මොකද කරන්නේ? අනුන්ගේ ණය ගෙවනවා වගේ කරන්නේ අපි. නේද? ඒ නිසා පින්වතුනි Taman තේරුම් කරගන්න ඕන අපේ ජීවිතය තුළදී අපිට කියන්න බෑනේ ආව තැන කොතනද යන්නේ කොතනද නේ? ඒ නිසා අපි දැනගන්න ඕන අපේ ජීවිතය අපි සකසා ගන්න.
ඒ වගේම තමයි බුදුජානක වහන්සේ දේශනා කරනවා දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා කියලා. සමහර මිනිස්සු ඉන්නවා කොහොමද? සමහර මිනිස්සු ඉන්නවා දුකසේ ජීවත් වෙනවා. නේ? නමුත් මොකද කරන්නේ? කොහොම හරි පිනක් දහමක් කරගෙන ජීවත් වෙන්න උත්සාහ කරනවා. නේ? දැන් අපි දන්නවා පින්වතුනි දැන් ඔය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඔය දන් දීම කාරණා පිළිබඳව ඔයත් අහලා තියෙන වචනය ආත්ම සුඛ පරිත්‍යාග කියලා කියන එක. ආත්ම සුඛ පරිත්‍යාග කියලා කියන්නේ. මොකක්ද මේ ආත්ම සුඛ පරිත්‍යාග කියලා කියන්නේ? ඒකට හේතුව තමයි ඔය දන් දෙන්න ලොකු අමාරුවක් නෑනේ. දැන් ඉස්සර කාලේ ඔය ඇත්තම දන් දෙන්න පුරුදු කරානේ ගෙදරින් මම්ම තාත්තා. මොකද්ද පුරුදු කරේ? බත් කන්න ඉස්සෙල්ලා නේ පොල් කට්ටක් ගහලා ඉස්සරහා තියෙනවා නේ ටින් එකක් ගහලා කියන මේක බත් ටිකක් දාන්න කිව්වනේ. නේ? ඒකට දාලා කෑම ටික කන්න. ඔයත් දැකලා තියෙනව නේද? සමහර අය ඉන්නවා දාන වන්දන ඉස්සෙල්ලා අර පිකාරකට කෑම ටික අයින් කරන්නේ. නේ? එතන ලොකු පාඩමක් තියෙන්නේ. නේ? ප්‍රේත කුම්භාණයට අයින් කරනව නෙමෙයි. නේ? ඒ කියන්නේ තමන් කෑම කන්න ඉස්සෙල්ලා ටිකක් පරිත්‍යාග කරන තමන්ගේ හිතේ ඒ චේතනාව තියෙන එක. නේ? එහෙමනේ කරන්නේ. දැන් ඔය ආත්ම සුඛ පරිත්‍යාග කියලා කියන මේවත් අපි දන්නවා. දැන් අපි හැමදාම කනෝනේ. 3 වෙලක් කනෝනේ අපි. නේ? සතියකට එක දවසක්. නේ? සතියක දවස් කීයක් තියෙනවද? 7ක් තියෙනවා. වේල කීයක් කනවද? 4 3 21. ඔය එක වේලක් කන්න නැතුව ඒ මුදල එකතු කරගත්තොත් නේ? මාසෙක සති කීයද? 4. එතකොට ඔය මාසයකට දින 4ක මුදල එකතු කරගත්තොත් අවුරුද්දක් යනකොට කොච්චරද? නේ? අවුරුද්දකට නේ? ඒ මුදල ගත්තොත් ඔබට කොච්චර දෙයක් කරන්න පුළුවන්? නේ? දැන් මෙහෙමයි දුක් විඳගෙන ඉන්න ඕනේ නැහැ. ඒක පුරුදු කර ගන්න ඕනේ. විඤ්ඤාණය පුරුදු කර ගන්න ඕනේ. නේ? පුරුදු තියෙනවනේ අපිට. අර සසර පුරුදු වගේම අපි මේ ආත්මෙදි මොකද කරන්න ඕන? විඤ්ඤාණය පුරුදු කර ගන්න ඕනේ පුරුද්ද. දැන් උදේ හවස පහන තියෙන එක. ඒ පුරුද්දක් මේ කරන්න ඕනේ. ඒ මොකද කරන්නේ අපි? විඤ්ඤාණය පුරුදු කරන්න ඕන අපි ඒක. භාවනා කරනවා කියලා කියන්නේ. භාවනා කරනවා නම් සතිපට සැරයක් භාවනා කරනවා නම් මොකද කරන්න ඕන? ඒකයි පුරුදු කරන්න ඕන. විඤ්ඤාණය මොකද කරන්න ඕන? පුරුදු කරන්න ඕන. නේ? ඒ වගේම තමයි දැන් පන්සල් යන්නේක, පල්ලි යන්නේක අපි ජීවිතේ මොකද කරන්න ඕන? පුරුද්දක් අපිට කර ගන්න ඕන. අර ධම්මයට වඩා පුරුද්ද ලොකුයි කියන වෙනව නම් පුරුදු වෙනවනේ. අර දෙයට වඩා. නේ? අර වැරදි ක්‍රියාවන්ට වඩා අපි හොඳ පුරුදු මොකද කරන්න ඕන? පුරුදු කරන්න. අපි විඤ්ඤාණය පැති කර ගන්න ඕන. ආන්නර වගේ මේ ආත්ම සුඛ පරිත්‍යාගය කියන්නේ මොකද්ද? ඒක පුරුදු කරන්න ඕන. අපි අද කන්නේ නැතුව මේ මුදල ඔබට මාස්පතා හම් වෙන මුදල වෙන් කරන්න ඕනේ නැහැ. මොකද කරන්න ඕන? කන කෑම වේල. ඔබ දැකලා ඉතින් අර පහුගිය දවසේ වැඩිකට වන්දනාගාරේ නේ? දවල් කන ඒගොල්ලෝ අර මස් මාළු විතර කන එකකේ ඒ මුදල වෙන් කරා. ඉර කනුගෝ. ඒගොල්ලෝ මුදල වෙන් කරා. හොඳ වැඩකට. බලන්න ඒකට ජීවිතේ තියෙනවනේ ඒ වගේ දේවල්. ඒ නිසා පින්වතුනි අපි අර්ධයේ පුරුදු කරගත්තා නම් මොකද්ද වෙන්නේ? හරි සතුටුයි. නේ? අපි ඒ වගේ දේවල් ජීවිතේ පුරුදු වුණාට පස්සේ අනවශ්‍ය දේවල් හිතේ තියෙන දැන් ක්‍රෝධය, වෛරය, තණ්හාව, මානය, මදමානි ඒව දේවල් තියෙනවනේ. සමහර අය මොකද කරන්නේ? ඒකම ජප කර ඉන්න ඕනේ. ඒකම හිත ඉන්න ඕනේ. වෛරයක් ඇති කරගත්තොත් කොච්චර සීල් සමාදන් වුණත් කොච්චර බණ කිව්වත් මොන දේවල් කරා තරහකාරය දැක්කට පස්සේ මොකද කියන්නේ? අනරුත් ඇවිදින්න එකනේ හිතන්නේ. නේ? ඒ නිසා මොකද අපි කරන්න ඕන? හොඳ දේවල් පුරුදු කරන්න ඕන. නේ? විඤ්ඤාණය මොකද කරන්නේ? හොඳ වැඩ පුරුදු කරන්න ඕන.
ඒ වගේ අර ඔබට කරන් තියෙන මොකද්ද? දැන් අපි දාන දෙනකොට මොකද්ද දෙන්නේ අපි? කාලය, ශ්‍රමය, දානය. තේරුණානේ? දැන් අද මේ විහාරස්ථානයේදී ඔබේ කාලය වැය කරනවානේ. දැන් ඒ වගේ නේද දාන බෙදන්නත් යනවා කට්ටිය. ඒ මොකද්ද? ශ්‍රමය. දාන දෙනයි මොකද කරන්නේ? දානය. ඔය තුනම එකතු වෙලා යන්නේ. කාලය, ශ්‍රමය, දානය. ඔය තුනම දෙන්න පුළුවන්. සමහර අය ඉන්නවා කාල කන්නිත් ඉන්නවා. ඒ මොකද්ද? පැත්තක ඉඳගෙන බැන බැනත් ඉන්නවා. නේ? එහෙමත් ඉන්නවා. ඉතින් ඒ නිසා පින්වතුනි ඉස්සර කාලේ මොකද කරේ? කෑම කාලා පිඟාන හොදලා නේ? ඉස්සර අපි බොනෝනේ. ඔව්. පිඟාන හොදලා දැන් නම් වරණ පැය එකයි ගාන. දැන් දාන රින්ග් එකකටනේ. නේ? අපේ මිනිස්සු හරි පෙරේතයිනේ කන්න ගියා. මාර පෙරේතයිනේ. නේද? දැන් මේ රටවල ඔබ දැකලා තියෙනවද බත් දාලා තියෙනවා, ඔය පාස් දාලා තියෙනවා නැහැනේ. ලංකාවේ වැළුවොත් එහෙම මොකද වෙන්නේ? ලංකාවේ වැළුවත් උණු වදිනකොට වැඩිම තියෙන මොනවද තියෙන්නේ? බත් තියෙන්නේ. ඒකනේ සාපි. ඒක තමයි සාපි. තමන්ගේ ප්‍රමාණය තමන් දැනගන්න ඕන. අපි තමන්ගේ ප්‍රමාණය දන්නේ අපි දන්නේ කාගේද? අනුන්ගේ ප්‍රමාණය. නේද? සුද්ධ බලන්න කොනේ. පොඩ. එහෙමයි කරන්නේ. ඒක කොච්චර දේවල් කරන්න පුළුවන්ද? මේ දේවල් තමයි පින්වල අපි ධර්මය අපි ඉගෙන ගන්නවා. ලොකු කොට ත්‍රිපිටකය අපි ඉගෙන ගැනීම නෙමෙයි. ඉස්සෙල්ලා ජීවිතය හදාගන්න එපා අය. නේ? ඒක තමයි වෙන්නේ. ප්‍රායෝගිකව වෙන්න ඕන. ජීවිතය තුළදී. ඒ නිසා පින්වතුනි ඉස්සර කාලේ මොකද කරේ? කෑම කාලා පිඟාන හොදලා වතුර ටික දැම්මනේ සතෙකුට නේ? ආහාරයක් ගන්න කියලා. ඉස්සර ඔයත් ළඟලා තියෙනවා දෙල් තාම්බන, කොස් තාම්බන. වතුර ටික බිමට දානවද අපි? නෑ. මොකද ඒ කියන්නේ? සත්තු මැරෙයි කියලා බිමට දාන්නේ නෑ. නිවුණට පස්සේ දාන්නේ. දාන්නේ නෑ ඒක. නිවුණට පස්සේ අපි ඒක දාන්නේ. ඒ නිසා පින්වතුනි අපි දැනගන්න ඕන. නේද? ඒ වගේම බුදුරජාණන් දේශනා කරනවා දුක්ඛා පටිපදා දණ්ඩා විඤ්ඤා කියලා. සමහර අය ඔය ජීවත් වෙන උපාතිය ලැබුවා නේ? කන්නේත් නෑ, බොන්නේත් නෑ, දෙන්නේත් නෑ. ඔහේ ජීවත් වෙනවනේ නේ? එලවටත් නෑ, මේ එලවටත් නේ? එහෙම ඉන්නවනේ පුරුෂ. ඒ නිසා අපි ඒව දැකලා අපේ රෝගකේ උපාසාත්ම අපි හිතන එක නෙවෙයි අපි කරන්න ඕන. මොකද කරන්න ඕන? ඔබට කරන්න බැරි දේ මම කරාට සතුටු වෙන්න ඕන. තේරුණානේ? කෙනෙකුට පන්සල් එන්නේ කිව්වම අනේ බෑ කියලා එක දේවල් කියනවා. නමුත් අපි තේරුම් කර ගන්න ඕන. ඔහුට බැරි දේ මම කරගත්තා කියලා කියන එක. සමහර වෙලට ඔබ නිවසෙන් අද පන්සලට එනකොට මොකක්ද කරේ මේ? පරිත්‍යාගයක් නැති වෙන්නේ. නේ? උත්තාන සම්පදාය නේද? ඒතර ඇති වෙන මොකද්ද? උත්සාහයක් ඇති වෙන්නේ. ආරම්භක. නේ? නික්කම්ම. ඊළඟට පරක්කම ධාතු. අභිප්‍රායක් තියෙනවා. අපි මේ වැඩසටහන සම්බන්ධ වෙනවා වගේම මොකද අපි කරන්නේ? ධර්මයෙන් ටික අපි ඉගෙන ගන්න ඕන. පෝෂණය වෙන්න ඕන. හිත මැරෙයිද කියලා කියන්න හැකියාවක් නැහැ. නේද? ඒ නිසා අපි හිතන මොකද කරන්න ඕන? පින් කරන්න ඕන. ඔය මම කිව්වේ දස පුණ්‍යක්‍රියාවල පළවෙනි කාර්යය. තව දීර්ඝ වශයෙන් තියෙනවා. ඊළඟට දෙවෙනි කාරණේ සීලය. සීල බල ධර්මයක් නේ. සීලය කියලා කියන්නේ. ඔය ධම්මපදේ මුල්ම ගාථා මොකද්ද? මනෝ පුබ්බං ගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය. නේ. සීලය කියලා කියන්නේ මොකද්ද? මනස. නේ? මනස කියන්නේ සීලේ තියෙනවා. දැන් අපි කතා කරනවා පරපර නැසීම කියලා කියනවානේ. දැන් අපි කියන්නේ මොකද්ද? පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියා. ඒ වගේම අපි කියන මොකද්ද? සියපර නැසීම. පරපර නැසීමට වඩා ප්‍රබලයි මොකද්ද?
සිය පරණසී. නේ? දැන් ඔබ මනුසාත්මය ලබාගෙන මේ ආවනේ. සිය පරණ නසා ගන්න මොකද කරන්නේ? බෙල්ල වල දා ගන්නවා. කෝච්චියේ බෙල්ල තියෙනවා. නේ? ඒ දේවල් කියනවා. ඒ නිසා මොකද කරන්නේ? සිය රැකීම කියලා කියන්නේ මොකද්ද? අතෑරීම. මේ සියලු දේ මොකද කරන්නේ? අතෑරීම. නේද? දැන් අපි දන්නවා පින්වතුනි කොසල් රජුව අහලා තියෙනවා නේද? නේ? දැන් මේ කාලේ කතා කරන කොසල් රජුව ගැන කතා කරන වැඩි. මොකද කතා කරන්නේ? සීන දහසය ගැන. නේ? සීන දහසය ගැන කතා වෙනවනේ. ඔය කොසල් රජුව දන් දුන්නේ තරඟයට දායකොත් එක්ක. රටේ රජු මිනිසුත් එක්ක මොකද කරේ? තරඟයට දානේ දුන්නා. දැන් ගමේ මිනිස්සු දන් දෙනකොට මල්ලිකා දේවිය හිටියනේ. ඒ වෙලාවේදී දැන් මේ කොසල් රජුරෝ දැන් මේ ගත ගම්වාසී හොඳට දාන දෙනවා. ලොකුවට කරන දාන. කොසල් රජුරෝ මොකද කරේ? මං ඊට වඩා හොඳ දෙනවා කිව්වා. මේක සංවිධායකයා කවුද? මල්ලිකා දේවිය. වික්ෂුන් වහන්සේලා 500 නමක් උසා දානේ පූජා කරා. ඇත්තු 500ක්. කොහොමද දුන්නේ? අර ඔය පින්තූරේ එහෙම දැකලා ඇති. අර කුඩ අල්ලගෙන ඉන්න ඇත්තු. මේ වික්ෂුන් වහන්සේලා. ඒ වගේ තමයි කාන්තාව 500ක් යොමු කෙරුවා. දානේ සකස් කරා. මල්ලිකා දේවිය තමයි ප්‍රධාන මෙක්කේ. එච්චර දන් දීපු මිනිස්සයා අන්තිම කොසල් රජුණන් මොකද වුනේ? ලැබුම් අහලක දුක් විඳලා මැරෙන්න සිද්ධ වුණා. ඇයි ඒ? තමන්ගේ පුත්‍රයා රාජ්‍ය පවරා ගන්න එනවා කියලා ආරංචි වෙලා තමන් මරලා මොකද උනේ? හැංගුණා. කොහොම ජීවත් වෙච්ච කෙනෙක්ද? මල්ලිකා දේවිය මොකද උනේ? ටික කාලයකට අපාගත වුණා. ඇයි ඒ හේතුව? ඒ මල්ලිකා දේවිය අච්චර දන් දෙන්න උදව් කරලා ඒ කටයුතු කරලා ඉවර වෙලා එයා නිතරම හිටියේ මොකද්ද? ක්‍රෝධය ගැන, තරහා පුජ්‍යලේ ගැන තමයි නිතරම හිටියේ. විඥාණයට පුරුදු කරේ මොකද්ද? ඒ දෙන්නේ පුරුදු කරේ. ඒ නිසා මොකද කරන්නේ? නිතරම සතුටින් අපි ජීවත් වෙන්න ඕන. සහැල්ලුවෙන් අපි ජීවත් වෙන්න ඕන. හැම දෙයකම. ඔය හිතන දේවල් දෙන්න යන්න හොඳ නැහැ. තේරුණාද? ඒ නිසා අපි දැනගන්න ඕන ප්‍රමාණයට අපි කරන්න පුරුදු කරවන්න ඕන. අනවශ්‍ය දේවල් පුරුදු කරත් එහෙම මොකද වෙන්නේ? ලීසි වෙන්නේ නැහැ. තව ඔබට කියන්නේ මොකක්ද? දැන් ඔබේ ජීවිතේ ගත්තොත් එහෙම ඔය ජීවිතේ තුලදී හම්බ කරන දේවල් දැන් ඇටි කියනවද? නැහැ. තව මොකද කියන්නේ? තව ඕන කියලා කියන්නේ. තව දෙන්න කියලා කියන්නේ. යුරෝ 500,000 තව වැඩි වෙනවා හොඳේ කියන්නේ නැද්ද? හොඳේ කියනවා. ඒත් ඇටි කියනවද? නැහැ. තව දෙනවනම් හොඳේ කියලා කියනවා. ලීසි වෙන්නේ නැහැ මේ කටයුත්ත ගන්න. බණ කියන මම එහෙම දේශනා කරාට අපේ සිදුවිලිත් ඔය වගේ වෙන්න පුළුවන්. තේරුණාද? අපි rahat වෙලා නැහැ. නේ? ඒ නිසා පින්වතුනි සමහර විට පුතජන ස්වභාවය කියන කේනවා අපි කාගේ. ඒ නිසා මොකද කරන්න ඕන? අපි සීලය කියන අපි ආරක්ෂා කර ගන්න ඕන. ජීවිතය තුළ. ඔබේ ජීවිතේ ගත්තොත් එහෙම දැන් බෞද්ධයෝ රකින්න දැන් පංචශීල තියෙනවනේ. පංචශීල, අටශීල, දසශීල නේ? එක ශික්ෂාපදයක් ඔබේ ජීවිතේ පුරුදු කරන්න. එකක් නේ? දැන් මේ වෙලාවේදී ඔබ සිල් සමාදන් වෙන දවසේ තුලදී ඔබ සිල් සමාදන් වුණානේ, සිල් 8ක් සමාදන් වුණානේ. මොකද කරන්නේ? මේ කාලය තුලදී මේ සීලය ගැන ආරක්ෂා කරන එක නම් පොරොන්දු වෙන්නේ. ඔබ ඇග්‍රීමන්ට් එකක් ගහ ගන්නවනේ අද. යොසුම අස්සම් කරලා තියෙන්නේ. මම මේ කාලය ආරක්ෂා කරනවා කියලා. නේ? අද කාදුනේ මේ කටයුත්ත කරනවා කියලා. සිල් සමාදන් කවුරු හිතන්නේ නේද? පංචශීල සමාදන් වෙන විනාඩි 5කට නම් ඒ කාලය තුලදී ඒ සීල ආරක්ෂා කරන්න අපි දැනගන්න. නේ? ඒ නිසා අපේ ජීවිත පුරුදු කරන්න මොකද්ද? දැන් අපි හිතමුකෝ මේ කොරෝනා වෛරසෙ අපේ රටේ මිනිස්සු බේරුණානේ. නේ? එක හේතු කියනවා. නමුත් ඒ වුණාට අපි මොකද උදේ හවස බුදුන් වදිනවා. දෙවියන්ට පින් දෙනවා. මලකයන්ට පින් දෙනවා. කළගුණ සලකනවා. ඒ දේවල් තියෙනෝනේ අපි. ඔබට බලපානවද නැද්ද? බලපානවා. ඒවත්
අපි කටයුතු අපි හරියට කරන්න ඕන. ඒ නිසා මේ දේවල් ව්‍යසනයන් එන්නේ අපි මොකද කරන්න ඕන? ධර්මය අපි වැළඳ ගන්න ඕන. අපි ජීවිතේ ප්‍රායෝගික කරගන්න, එකතු කරගන්න ඕන. කුහකම්, දුෂ්ටකම්, ඉර්ෂ්‍යාවකම් අපි අතාරින්න ඕන. දැන් ඇති මේ හොඳට ආරක්ෂා කරා. තියාගන්න හිටිය හොඳට මේක මොකද කරන්න ඕන? අපි අයින් කරන්න ඕන. අපේ ජීවිතය තුළදී ඒ වයින් කරලා අපි හොඳින් ජීවත් වෙන්න අපි උත්සාහ කරගන්න ඕන. ඒ නිසා පරපර නැසීමත්, සියපර නැසීමත් දෙකම එකයි. නේ? ඒ නිසා ඔබ දැනගන්න ඕන ඔබේ ජීවිතය තුළදී ඔබ ආරක්ෂා කරගෙන. නේ? ඔබ ප්‍රශ්නයක් දානකොට දැනගන්න ඕන මේ මේකට විසඳුමක් මං ගාව තියෙනවා කියලා. නේද? ප්‍රශ්නේ දාගන්න අයිතිය තියෙනවා වගේම ප්‍රශ්නේ විසඳ ගන්න අයිතිය ඔබට තියෙනවා. ඒක නැති නිසා නේද උසාවි ගානේ පොලිසිය ගානේ අපි යන්නේ. මොකටද මේ? තමන්ට තමන් පාලනය කරගන්න බැරි නිසා. ඒ නිසා පින්වතුනි අපි හැකිතරම් අපි සීලය කියන අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වගේම තමයි භාවනාව. දැන් අර මුලින් කිව්වා වගේම ආයුස්මාත විඥාන බුදුහාම දේශනා කරනවා. මරණකොට නේ ආයුස්මාත විඥාන. මරණකොට මොකද යන්නේ? ආයුෂත් උෂ්ණත්වය මොකද? විඥානයත් යන්නේ. විඥානය කියන්නේ මොකද්ද? හිත. පහළ යන්නේ ඒක නෙනේ. ඒ නිසා අපි මොකද කරන්න ඕන? මේ සාරා සංක කලප ලක්ෂයක් බුදුරජාණන් වහන්සේ පාරමිතා පාරමිතා පරමාර්ථ පාරමිතා පෙරොන්දම් පිරුවා. ඇයි ඒ? අවිද්‍යාව නොදැනීම නිසා. අපි මිනිසුන්ට මොනවද මේ කියලා තියෙන්නේ? උගන්වලා තියෙනවා. බුදුහාමුදුරුවෝ කිව්වා මෙන්න මාර්ගය යන්න. මෙන්න මාර්ගය යන්න. මොනතරම් පරහිත කාමීද? නේද? සමාජශීලීද? මොනතරම් උත්කෘෂ්ඨද? මොනතරම් උතුම්මද? නේද? අපි මොකද්ද කරන්නේ? අපි හංගාගෙන ඉන්නනේ හැමදේම. අද කියන්නේ නැහැ. තේරුණා? සමාජ විපර්යාසත් එක්ක. නමුත් බුදුහාමරන් කාලේ බුදුහාම කොච්චර ගැහැට ආවද? බුදුහාම මොකද කරේ? හැම දෙයක්ම ඉවසුවා. මේ මහ පොළොව වගේ මේ මහ පොළොව කියලා කියන්නේ ඕන කුණු කුඩක් බාර ගන්න ඔබේ. නේද? ඔබ මැරුණාම ඔබේ කුණත් බාර ගන්නවනේ. ඔබට හොඳ ජලයක් ලබා දෙන්නේ කොහෙන්ද? පොළොවෙන්නේ. මුතුමැණික් ලබා දෙන්නේ කොහෙන්ද? මේ පොළොවෙන්නේ. තේරුණානේ? ගහකොළ ඉඳගෙන මේ පරදාව ගන්න ඉඩ දෙන්නේ කවුද? මේ මහ පොළොවනේ. අපි ඒ වගේම තමයි අපි කරන තරම් අපරාධ කරන්නේ කවුද? මේ මහ පොළොවනේ අපි කරන්නේ. ඔක්කොම මේ පොළොව ඉවසාගෙන මේ දුක සැප හැමදේම ඉවසාගෙන ඉන්න ඕනේ. නිකන් හරි පොළොව ගෑස් වුණොත් මොකද වෙන්නේ? දුවන්න පාර නැහැ. නේ? දැන් කොහොමද අපි රජා කියන්නේ හිටින්නේ මුළු ලෝකෙමනේ. අන්තිමේ මොකද උනේ? මිනිහාට පෙන්වන්න බැරි වුණා. නේ? කටවල් හැම පැත්තම වහගෙන ඉන්න වුණානේ. ඒ තරම මොකද කරේ? ඈඩ් කරානේ. සබාදාමිට දුන්නේ නැහැ. දැන් හිතනවද හඳට යන්න? තා මොන හිතන්නද හඳට යන්න? දැන් හිතන්නේ මොකද්ද? මේකට මේ බෙහෙතක් හොයාගන්න දඟලනවා. නේ? අපි හිතුවේ හඳේ කියලා ගෙවල් හදන්න. හරි වතු දීද බලනවා, ඒ ගහලෝ වතු දීද බලනවා. යකෝ මුන්ට මේ රට මේ ලෝකේ හදාගන්න බැරි මිනිස්සු නේ? ඇදලා දැම්ම බලපිය ඉස්සලා ලෝකේ ගියා. මනුස්ස ලෝකේ දිහා බලපිය. නේ පෘථිවිය දිහා බලපිය. අපි ඒව හොයන්න ඉස්සෙල්ලා නේ? ඇදලා දැම්ම නැද කණේ? ඇදලා දැම්ම. නේ? තාම බැහැ. තාම මැරෙනවනේ. මේවා තේරුම් කරගන්න. නේ? ඒ නිසා පින්වතුනි මේ විඥානය කියලා කියන දේ. එසා අපි පුරුදු කරගන්න හොඳ දේවල්. නේ? අපි භාවනාව. එසා අපි භාවනා කරන්න ඕන. හිත සංසුන් කරගන්න ඕන. ඔබේ ජීවිතයේ ඔබේ හිතට විවේකයක් දෙන්න ඕන. නේ? අපි මොකද කරන්න ඕන? හිතට පොඩි විවේකයක් දෙන්න ඕන. භාවනා කරන කෙනෙක් ඒක. ඔබ ඔය හිතන තරම් හිතන්නේ මොනවා ගැනද හිතන්නේ? දරුවෝ ගැන, අම්මා තාත්තා ගැන, ඥාතීන් ගැන නේ? ඔබ හරියට නොකනොබි ඔය හම්බ කරලා දෙන්නේ කාටද? ඔබටද? නෑ.
අවුනේ ඒක. ඒනේ කරන්නේ. ඒ නිසා නමුත් ඔබ තනි වුණාම මේ ණයට වෙනවද? එනවද? නෑ. දැන් ඔබ අනන්ත අප්‍රමාණ උදව් කරලා තියෙන ලංකාවේ තමයි ඥාතීන්. ඔබ තනි වෙලා ඉන්නවා. නේ? මොකද උනේ? මරණත් මලගුණ ගෙනියන්න හිටියකො නෑ. ඒ නිසා Taman තීරුම් කරගන්න ඕන. හැකිතරම් තමන්ගේ ජීවිතය තුළදී සතියකට එක වෙලාවක් භාවනා කරන්න තියාගන්නකො. භාවනා කියන වෙන දෙයක් නෙමෙයි. හිත එක්තැන් කර ගැනීමනේ. ආරම්භ දාව නිකම්ම ධාතු. නේද? ඒ නිසා ආරම්භයත් නිමාවත් එක වගේ තියෙන්න ඕන. තමන්ගේ හිත එක වගේ තියෙන්න ඕන. කටයුතු කරන්න. ගතයි සිතයි හැමදේම මොකද වෙන්නේ? ප්‍රබෝධමත් වෙනවා. ඒ වගේම තමයි හතරවෙනි කාරණේ. ප්‍රතිදාන. පින් දීම. නේ? ඒ දස තුනක තව කාරණයක්. පින් දීම අපි කරනවා. තමන්ගේ අපි කියන්නේ හත්මුතු පරම්පරාව කියන්නේ අත්ත නත්ත පරාත ගිරිගිත්ත මුත්ත නේ? ඉන්නෝනේ. අපි හත්මුතු පරම්පරාවට බැඳලා ඉන්නේ. නේ? දැන් ඔබගේ අම්මා තාත්තා ඥාතීන් ඒ හැම දේනාම ඒ පරිත්‍යාග කරපු මේ පරිසරයේ ස්වභාවයම ඒක තමයි අපි මේ භුක්ති විඳින්නේ කරන්නේ. නේ? අපිට ඕන විදියට කාබාස්නේ කරලා යන්න පුළුවන් මේවා. බෑ අපිට අයිතියක් නැහැ. ඒකේ ප්‍රතිඵලය තමයි මේ දුන්නේ. ස්වභාවධර්මයි. නේ? අනිවාර්යයෙන්ම. දැන් අපි දන්නවනේ ඔය සමහර අය කියනවා ඔය සාතර කියනවනේ. දේවතාරූඩේ සාතර කියනවලු. ආ කියනවනේ. දේවතාරූඩේ සාතර කියන පන්සලක් පේන්නේ නැහැ දේවතාරූඩේ සාතර කියන එතන දුවනවා. නේ? දේවතාරූඩේ. දෙයියෝ මෙච්චර විශ්වාසයක් නැහැ. නේ? දෙයියෝ කවදාක මල පෙරේතෙක් වෙන්නේ නැහැ. කවුද මල පෙරේත වෙලා තියෙන්නේ? මැරිච් එකේ මල පෙරේත වෙලා වහලා. නේ? අල්ලගෙන ඉන්නවා. පන්සලට එන්නේ පන්සලට යන්නේ නේ? දේවතාරූඩින් කියනවා. ඊට මොකද කරන්නේ අපි මිනිස්සු? ඔය හේ යනවා පන්සල පෙණි තරකට දුවනවා. ඒ දේවතාවුන් සාතර කියනවනේ. ඒකට යනවා. එහෙම ඉතින් මේ වෙන්නේ දෙවියෙක් මල පෙරේතෙක් කියලා වහන්නේ නේ? ඒ නිසා මොකද වහලා තියෙන්නේ? මැරිච්ච මලමිනියක් වහලා. ඒකෙන් තමයි සාතර කියන්නේ. ඒ නිසා අපි මොකටනේ අපි දැනගන්න ඕන. නේ? ඉදම් මේ ඥාතීනං කෝ පින්තිම අපි කියලා කියන්නේ ඒක. සීලම දෙනාටම. නේ? අපි මැරිච්ච අයට නේ? අපි ඒකනේ අපේ සංස්කෘතිය අපි හැදලා තියෙන එකනේ. කලගුණ සැලකීමනේ. අපි කලගුණ සැලකීමත් එක්ක. ඒ නිසා ඔබේ අම්මා තාත්තා මුතුන් මිත්තෝ ඥාතීන් නේ? හැමදේම නේ වචනෙන් හරි අපිට උදව්වක් කරලා තියෙනවනේ මිනිස්සු. අපි ඒක තමයි පින්දීම අපි කරන්නේ. අපි ඒක කරන්න ඕන. වාර්ෂික. ඔය 7 දවසේ 3 මාසේ අවුරුද්ද කියලා ඔය විශේෂත්වයක් නේ. ඒ මොකද කරලා අපේ පහසුට හදාගත්ත දෙයක් නේ. ඔව්. අපේ පහසුට හදාගත්ත දෙයක්. නේ? ඒ නිසා ඒ අපේ පහසුට හදාගත්තේ මොකද අපිට එකතු වෙන්න අපිට ඒ ක්‍රම වේදිකේ අපේ සංසක්ත දෙයක්. ඒ සා වැරුණා පස්සේ නේ බුදුහාම දේශනා කරේ මොකද්ද? පුණං ජායති පුණං මීයති. නැවත නැවත ඉපදෙනවා නැවත නැවත මරණයට පත් වෙනවා. මේක තමයි මේ බබරේ. නේ? මේ ආත්මේ මේ මනුස්ස ආත්මය තුළදී ඔබ මේ ක්‍රියාවන් හරියට නොකරොත් මායති බුදුහාම දැක්කත් ඒ කාලෙත් ඕඩි කරන්න වෙනවා. නේ නැත්නම් තව කල්ප ගානකින් කරන්න වෙනවා. නැවත අපිට කියන්න හැකියාවක් නැහැ ඊළඟ ආත්මයේදී. ණය පොළඟෙක් වේද, ගැඩවිල්ලෙක් වේද, මල පෙරේතෙක් වේද කියන්න හැකියාවක් නැහැ. ලීසි නැහැ අර වචනේ බලන්නකො. දුර්ලභංච manussත්තා. නේ? manussාත්මය ලබන එක ලීසි නැහැ. manussාත්මය ලබවා ගියම වල තියෙනවනේ ෂණ සම්පත්තිය තියෙන්න ඕන. ෂණ සම්පත්තිය තියෙන්න ඕන. අනුගල බිහිරෙක් වෙලා ඉපදුනා නම් මේක කරන්න පුළුවන්ද? බැහැනේ. අතපය නේද මේ රටට එන්න පුළුවන්ද? බැහැනේ. නේ? ඒ සම් තේරුම් කරගන්න ඕන මොකද්ද? මේ මනුස්ස ආත්මය තුළදී අපි හැකිතරම් දැනගන්න ඕන.
තමන් නිවැරදිව තමන් ජීවත් වෙන්න උත්සාහ කර ගන්න ඕනේ. ඒක තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි පත්තානුමෝදනා. පින් අනුමෝදන් වීම. පින් අනුමෝදන් වීම. මොකද පින් අනුමෝදන් වීම කියලා කියන්නේ? පින් අනුමෝදන් වීම කියලා කියන්නේ දැන් අපේ මිනිස්සු කරන්නේ පින් අනුමෝදන් වීමද පව් අනුමෝදන් වීමද? වැඩිම කරන්නේ? පව්. පව් අනුමෝදන් වීම. නේ මොනයි? ඔබට එහෙන ගහපන් ඔබ බැරියා. නේ සිංහල භාෂාවේ නේ මක බෑගින වචන තියෙනවනේ. ඒ වචන ඒ නිසා දැන් අපි දන්නවා පින් අනුමෝදන් දැන් අපි දන්නවා ඔබ මේ ධර්ම දේශනාව අවසානයේ පිළිකරට අත ගන්නවනේ ඒකට. මල් වලට අපි අත ගන්නවා. ඒකට අපි කරනවනේ. නේ? කෙනෙක් දෙයක් හොඳ දෙයක් කරනවා නම් මොකද්ද වෙන්න ඕන? දුටුගැමුණු රජතුමාට හිතුණා බණ කියන්න. ආසාවක් හිතුණානේ. ධර්මාසනේ වාඩුණා විතරයි හීන් ගානේ දාවි දාන පටන් ගත්තා. පස්සේ කිව්ව මොකද්ද? රජකම කරන්න පුළුවන්. බණ කියන්න අමාරු. මොකද කරේ? මුළු රටේම පන්සල් වල වෙහෙර විහාරවල ධර්ම දේශනා පවත්වන සංවිධානය කරා. ඔය ධර්මශාලා කියලා තියෙන පන්සල් මේ කාලේ ආරම්භ වෙච්ච. නේ? ඔය දහම් මණ්ඩප හදලා තියෙන්නේ. මේක ලේසි වෙන්නේ නැහැ. තේරුණානේ? ඒ නිසා පින්වතුනි අපි හොඳ දෙයක් කරනවා නම් අපි කරනවා හිතන්න මොකද්ද? අපි හදවතින්ම මොකද කරන්න ඕන? ආශිර්වාද කරන්න ඕන. ඒ දග අපි ආශිර්වාද කරන්න. තේරුණාද? ඒව තමයි පින්වතුනි. ඒ කියන්නේ ඒ දේ හොඳ දේ බලලා අපි සතුටු වෙනවා. දැන් මේ අද මේ පන්සලේ මේ වැඩසටහන අපි කරනවා. නේ? මේ හොඳ වැඩ බලලා මේ වාහන ශ්‍රවණය කරන අනේ හොඳයි කියලා කියන එක නේද? ඒ හදවතින් එන්න ඕන. තේරුණානේ? අර කාලක් ගහගත්තට පස්සේ හොඳයි කියන කතාව නෙමෙයි. මේ වගේ හොඳ දෙයක් කරාට පස්සේ මොකද හිතන්න ඕන? මේ හොඳ ක්‍රියාව කියලා අපි හිතන්න ඕන. ඒ වගේම තමයි වේයාවච්ච වතාවත් කිරීම. නේ? මොකද්ද? ආචින්න කර්ම කියලා කියන්නේ. ආචින්න කර්ම මොකද්ද? සීක බල ධර්ම. සද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියලා කියන්නේ. නේද? නිතරම පුරුදු කරන්න ඕන. අර ඉස්සර කිව්වා වගේ මොකද්ද? උදේවස බුදුන් වදින්න ඕන. ඒ කටයුත්ත කරන්න ඕන. නේද? අපේ ජීවිතයේ යම් දේවල් යම් නරක පුරුදු ඇති කරනවා වගේම ඒව ඈත් කළාම මොකද කරන්න ඕන? හොඳ පුරුදු ඇති කර ගන්න ඕන. එවනා ඒ ජීවිතය අපි ඇති කර ගන්න ඕන. නේ? මම මේ කාටද මේ දේ කරන්න ඕන මේ කරන්න ඕනේ කියලා නේ. මොකද අපි කරන්න ඕන? අපි හොඳ ඇති කර ගන්න ඕන. නේ? දැන් අපි දන්නවා තීර්ථකායිතෝට අපි වඳිනවනේ. නේ? උද්දේශික පාරිභෝගික ශාරීරික. නේ? දැන් අපි වතාවක් කරනවා. අපි වඳිනවනේ පුදනවනේ. ඒ කටකොත්ත. නේ? බුදුහාමරට වඳිනවා, බෝධිට වඳිනවා, චෛත්‍යයට වඳිනවා. නේද? ඒ කියන්නේ මේ ලෝකයේ බිහි වෙච්ච අසම සම වූ ලෝතර බුදුන් වහන්සේට උන්වහන්සේට උදව් කර උපකාර කර ස්ථානවල වඳින්න පුදන්. නේ? මේ වගේ ශ්‍රේෂ්ඨ කෙනෙක්. ඒ ශාපින්වතුනි අපි ඒ හොඳ පුරුදු අපේ ජීවිත අපි ඇති කර ගන්න ඕන. ඒ වගේම තමයි අපචායන. මොකද්ද? වැඩිහිටියන්ට සැලකීම. නේ? දැන් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා සෙය්‍යමාන. ඒ කියන්නේ මොකද්ද? දැන් බුදුහාමුදුරුවන්ට දැන් අද බලන්නේ ගොඩක් අය මේ ධර්මයේ අද කාලේ නොයෙකුත් ආකාරي විකෘති වීම ඇති වෙනවා. මම කියනවා අහන ශ්‍රවණය කරන හැමෝටම කියන්නේ දැන් මේ ගොඩක් භාවිතා කරන දේ මොකද්ද? YouTube එකනේ භාවිතා කරන්නේ. කියවන්නේ නැහනේ. පොතපත කන විතරයි උරු කරලා තියෙන්නේ. අහන විතරයි. පොතපත කියවන්නේ නැහැ. පොතපත කියනකොට තව ඒකට අපිට ආසය ඇති කරවන්න. නේ? ඊළඟ කාර්ය දැනගන්න ඉස්සර කාලේ අපි බුදුසරණපතේ අපි කියවුවනේ. ආනුගල කියන එකට
මොකද කරන්නේ? ඒ රචකයා කියනවා ඊළඟ කාරණය ඊළඟ නේ පත්‍රේ බලාපොරොත්තු වෙන්න කියලා කියන ඊළඟ කොටස. අපි මොකද කරන්නේ? දැන් ඔය ටෙලිනාටි බලන්න ඊළඟ කොටස බලනකම් ඉන්නෝනේ අපි. ඒ වගේම තමයි. ඒකට අපි ආසය ඇති කරගන්න ඕන. ඒ සාම මොකද කරන්න ඕන? කියවන්න ඕන. නේ? ඕකම කණින් ගන්න ආනන්ද හරියන්නේ නැහැ. තමන්න සාපේක්ෂව එක එක්කෙනා කියනවා. නේ? දැන් පටිසම්පාදේ ගත්තොත් එහෙම පට්ට ගහනෝනේ ඔක අරගෙන. එක එක්කෙනාගෙන පට්ට ගහනවා. තමන්න සාපේක්ෂව කියනවා. මෙහෙමයි කියලා කියනවා. නේ? කිසිම දෙයක් දන්නේ නැති නිසා කෙනා මොකද කරන්නේ? අර දේ වැළඳ ගන්නවා. ඒ දේ වැළඳ ගන්නවා. ඒ නිසා මොකද කරන්න ඕන? නැවත මොකද කරන්න ඕන? අපි අහන්න ඕන ඒවා. මං කියන්නේ හොඳ නැහැ කියලා. ඒ භාවිතා කරන්න ඕන, ඒවා අහන්න ඕන. නැවත පොතපත කියවන්න ඕන. පරිශීලනය කරන්න ඕන. නේ? නිකන් කාලකන්ණි වෙන්නේ නැතුව, කාලේ කාදා නැතුව මොකද කරන්න ඕන? පොතපත කියවන්න ඕන. නැවත කියවන්න ඕන. අරක අහන් ඉන්න එකම නෙමෙයි. උතන තමයි කොටු වෙනවා මේක. තව අපි කියවන්න. ඒ නිසා සෙයියම අපි හිතන්න ඕන. කෙනෙකුගේ වටිනාකමක් හොඳකමක් තියෙනවා අපි කවුරු කරන්න ඕනේ ඒක. නේ? ඕන් සමග අපි සසඳන යන්න හොඳ නැහැ. අපි ජීවිතේදී අපි මොකද වෙලා තියෙන්නේ? එක එක්කනට එක පුරුදු ඇති කරලා තියෙනවා. එක එක්කනට අපේ ජීවිත හසර පුරුදු තියෙනවා අපිට. අරගෙන ඇවිල්ලා තියෙනවා. නේ? දැන් සමහර විට මේ දස පුණ්‍යක් ක්‍රියා මම දේශනා කරනවා. මට වඩා හොඳට වෙන කෙනෙකුට කියන්න පුළුවන්. වෙන හාමුදුරන් වහන්සේ තමයි. නේ මට පුළුවන් විදියට මම මේ කියන්නේ සාපේක්ෂව. නේ? ඒ නිසා තව කෙනෙක් මීට වඩා හොඳින් කියන්න පුළුවන්. ඒ නිසා මොකද කරන්නේ? ඊට වඩා හොඳ දෙයක් කරනවා නම් අපි ඒක මොකද කරන්න ඕන? මේක ඒක හොඳ දෙයක් කියලා අපි හිතන්න. නේ? ඒ නිසා එයාට වඩා මට පුළුවන් මේක කියලා. එහෙම නෙමෙයි අපි කරන්න ඕන. හොඳ දෙයක් කරන්න යනවා නම් ඒක නේ හොරකම් මරකම් කරන එක නෙමෙයි. හොඳ දෙයක් කරන්න යනවා නම් අපි මොකද කරන්න ඕනේ ඒකට? උදව් කරන්න ඕන. හරි අපි කරමු. දුටුගම රජතුමා යුද්ධයට යද්දී ඒ කාලේ ගිහ දෙන යුද්ධයට ටී56 අරන් ගියේ නෑනේ. මොන අරන් ගියේ? කාඩුව, කීනීසි ඕනේ මේ ඒවනේ අරන් ගියේ. ඉතින් අපේ ගෙදර ආයුධය මොකද්ද? අපේ අම්මලාගේ ආයුධය මොකද්ද? ඊළපත. නේ? මොකද ආයුධය? ඊළපත. ඊළපතෙන් ගහනවා කිව්වම තාත්තා ගන්නේ කොස්සනේ, අම්ම ගන්නේ ඊළපත. දැන් දන්නවද නැන්නේ ඊළපත කියන්නේ මොකද්ද කියලා සමාජය තුල? නේ? ඒසා දුටුගම රජතුමා යුද්ධයට යද්දී නේ අතපය බැරි අම්මේ කකුල නොන්දි වෙච්ච ඔක්කොම ගියා. දුටුගම රජතුමා ළඟට ඇවිල්ලා කිව්වා දුටුගම රජතුමා දන්න මේ ආයුධය කැපෙන්නේ නැහැ කියලා. රජතුමා ඇවිල්ලා මොකද කිව්වේ? ෂා නියමයිනේ. ආරම් මිනිහට නේද නැති හයියක් ආවනේ. කවුද මේ කියන්නේ? රජා. නේ දෙන්නම් බැටේ ගෑගෙන තියා යුද්ධෙට. නේ අද වගේ යාන වාහන වල ගියේ නැහනේ. මොකද කරේ? මාගම් පුරේ ඉඳලා කොහෙද ගියේ? පයින්නේ ගියේ. පයින් ගියේ. රජා වෙලෙකුවා නේද? ඒ කියන්නේ ඕන් මේ ධෛර්ය ශක්තියක් කරනවා නම් මොකද වෙන්න ඕන? ඒ ශක්තිය අපි දෙන්න ඕන. මානසික ශක්තිය දෙන්න ඕන. නේ? දැන් දානය දෙනකොට කාලය ශ්‍රමය ධනය. නේ? ඕන් ශ්‍රමයෙන් දෙනවා අපිට උදව් කරන්න ඕන. දැන් අපි ඔය ශ්‍රම දාන කියලා කියන්නේ අපි බලන්නකෝ ඊටම දින වචනේ ශ්‍රම දානය. ඒක දානයක් මේක. ඉස්සරහ අපි කරන ශ්‍රම දාන නේද? පාරවල් සුද්ධ කරන ඒවා කරන ඒක අනුත් කරනවනේ. ඉතින් ඒ නිසා හොඳ දෙයක් කරනවා නම් අපි කරන්න ඕනේ ඒක උන්ට සහයෝග දෙන්න ඕන. නරක වැඩක් කරනවා නරක වැඩ කියලා කියන්න ඕන අපි. නමුත් තනගෙන කියන එක නෙමෙයි. නේ? දැන් ඉතින් හැම දෙයක්ම දාන්නේ මොකද්ද? Facebook එකේ දාන්නේ. නේ? ඔබ තමයි නියම උසාවි බවට පත් වෙලා දින්නේ ඒක. නේද? ආයුධයේ වුණත් නේද? හොඳට ගන්න පුළුවන් නරකට ගන්න පුළුවන්. Facebook එක උනත් මොකද වෙලා තියෙන්නේ? හොඳ දෙයට ගන්න පුළුවන් නරක දෙයට ගන්නත් පුළුවන්. නේ? එක මානසික ලෙඩ අයක් ඉන්නවා ඉතින්. ඒක කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඒ වගේ තමයි සතිසමානය. නේ? ඒ කියන්නේ සම මට පුළුවන් දේ අරයට පුළුවන් කියන සමාන කරන්න යන්න ඕනේ නැහැ. නේද? ඒක සමානව අපි හිතන්න හොඳ නැහැ. හැමෝටම බඩ කියන්න බෑනේ.
නේ හැමෝටම බනහන්න බෑ. මේ කියන දේවල් හැමෝටම තේරෙන්නේ නැහැ. එහෙම හේතුත් තියෙනවා. හැමෝටම තේරෙන්නේ නැහැ. ඒ වගේම තමයි සිංහලයා පුරුදු දෙයක් තියෙනවා. මොකද්ද? සිංහලයා පුරුදු දෙයක් නැහැ කියන්නේ බෑ කියන්නේ. නේ? නැහැ කියන්නේ බෑ කියන්නේ. නේ? දැන් මම දන්නේ මේ රටවල කොහොමද කියලා. ලංකාවේ ගත්තොත් එහෙම මහා නිවාස, රෙඩ් නිවාස තියෙනවනේ. නේද? දැන් ළමා නිවාස තියෙනවා. ඒ දරුවෝ ගෙන ආපු කර්ම ශක්තිය දෙවගේ වැඩි නිසා. දැන් මහා නිවාස තියෙනවනේ. නේ? අපි ඉතින් මව්වරුන්ගේ දිනේ කියනවා, පියවරුන්ගේ දිනේ කියනවා, ඔය කතාව කියනවනේ. නේ? අපි මිනිස්සු අර අම්ම කෙනෙක් සලකන්නේ නැහැ, මේව දන්නේ නැහැ, ඔය දැක්කම හොටු පෙර පෙර කතා කරනවා තමයි. කවුද මේ සමාජයේ මේ පත්‍රපත් කරේ? නේ? දේශපාලඥයා දුප්පත් මිනිසුන් කියලා කෑම බෙදන්න තත්ත්වයට පත් කරේ කවුද? ඔවුන් ඒක පත් කරේ. උන් දැනගන්නේ මේව හදලා දෙන්නේ මිනිසුන්ට. නේ? හැමදාම හංගන්නාගෙන් තත්ත්වයට පත් කරන්නේ නැතුව ඔවුන්ට උත්සාහය නැගී සිටින්න මාර්ග හදන්න ඕනනේ. ඒක කරේ නෑනේ. ඒක නිසා මොකද කරන්නේ? බත් පැකට් එක බෙදනවා, ඉදොන් පැකට් එක බෙදනවනේ. අපි ඒවල් හායි හුයි කියලා ඒක බෙදා ගන්නවා. ඔක නෙවෙන්නේ හැමදාම හංගන්න. හැමදාම එහෙම වෙන්නේ. නේ? ඒව නෙවෙන්නේ. උන් ඒ හදගෙන පුරුදු. ඒ නිසා එවුන් දැනගන්න ඕන සෞසාන නැගී සිටින මාර්ගය හදා දෙන්න. ඉතින් ඒ නිසා පින්වතුනි නෑ කියන එකයි බෑ කියන එකයි හරියන්නේ නෑ. නේද? මට පුළුවන්. මට නේ. දැන් බරහන් බෙදා ගන්න ඕන මොකද්ද? ඒක සසර පුරුදු. පුරුදු කරගෙනනේ. නේ? ෂෝක් බන් නිදා ගන්න ගියාගේ. නේ? දැන් බනහන ගියාම ඔක්කොම අමාරු තියෙන්නේ. අර බරයි මේ බරයි තේරුවම ඉන්නේ බනහන ගියාට පස්සේ. ඊට ඉතල බුකුත් දැනෙන්නේ. එහෙම එකක් තියෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි ඇයි මේ හදවත කියන එක හරි ගැස්ස දෙන ඕකටද? හොඳ දෙයට වඩා නරක දෙයට හරි කැමති. බනහන වඩා එළියට කතා කරගෙන ඉඳින ඊට වඩා දෙයක් නැහැ. මොනේ කතා කරන්නේ? ත්‍රිපිටකය කතා කරනවා නැහැ. කුණු කොටවල නෑ. නේ? කුණු කොටවල පාප මිත්‍ර සේවනයි. ඒක නෙවෙයි. ඒ නිසා පින්වතුනි අපේ ජීවිතය පුරුදු වෙන්න ඕන මොකද්ද? නේ? නෑ කියන එක බෑ කියන එකයි පුරුදු කරගන්න හොඳ නෑ. නේ? මට පුළුවන්. දුරවතුමා මොකද කරේ? ආයේ මෙහෙන් ගෙනාවේ නෑ. අපේ රටේ මිනිස්සු දුක්දෙවලේ. ඇමරිකාවේ ගෙනාවද? නෑ. අපේ මිනිස්සුනි. නේද? මහා සංඝරත්නේ ඔක්කොම පෙරළු කරන්නේ නැති. ආන්න ඒ නිසා පින්වතුනි අපි අලස වෙන්න හොඳ නැහැ. නේද? අලස වෙන්න හොඳ නැහැ. ඒ නිසා අපේ ජීවිතය තුළදී නේද? අපේ ශක්තිය අපි ඇති කර ගන්නවා. ඒ වගේම තමයි අටවෙනි කාරණේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න ඕන. නේ? ධර්ම දේශනා පැවැත්වීම. මේක දස පුණ්‍යක් තියා මේ බණහන් සකසාදීන් ඒව තියෙනවා. නේද? සබ්බ දාන ධම්ම දාන චිනාති. ලෝක උතුම් දානෙ මොකද්ද? ධර්ම දානෙ. බණ කියන්නත් බෑ බණ අහන්නත් බෑ ලේසි. ලේසි වැඩක් නෙමෙයි. ඒ වුණාට දැන් අපි කියනවනේ දැන් මෙතන ඉන්න පිරිසක් ඉන්නවා. අපි ආරාධනා කරන කාටද? සමන්තා චක්කවාලේසු කියලා අපි ආරාධනා කරනවා. දෙවියෝ කොච්චර ඉන්නවද? 30 කෝටියක් ඉන්නවා. ඉතින් මේ සුටට දෙවියෝ ඇවිල්ලා නෙමෙයි. කොරෝනා කියලා ඒගොල්ලෝ එන්නේ නැති ඉන්නේ නෑ නේනෝ. බණහන් ඉන්නේ ඔක්කොම අහගෙන ඉන්නවටි. අපි මිනිස්සු ඇඟිලි ඉන්න කොරෝනායි කියලා දෙවියෝ ටික ඇවිල්ලා ඉන්නවටි. නේ? මරින් දෙවියොත් එක බණ කියනවා දෙවියෝ. දෙවියෝ සාදු කියලා නේනවා. නේ? අපිට නිසා වරක් දන්නේ නැහැ නේ. අපිට ශක්තිය දෙනවා, දහිතිය දෙනවා. උනන්දු ඇති කරනවා. මේ පුතෝ වාඩුණා කියලා කියන්නේ මොකද්ද? වචන ගලගලා එනවා. ඒ ශක්තිය තියෙන්න ඕන. අපිට ආශිර්වාද කරනවා. මේ දෙවියෝ ආසේ බණහන්. බුදුහාම බණහන් ආන්නේ දෙවියෝටනේ ප්‍රශ්න තියුනේ. දෙවියෝ ප්‍රශ්න අහන්න මේ ආව කාගාවටද? බුදුහාමන් ගා. අපේ ප්‍රශ්න කියන කාටද? දෙවියෝන්ට. මාර වැඩ නේ? දෙවියෝ ප්‍රශ්න අහන්න බුදුහාම ගාවට අපේ ප්‍රශ්න කියන කාටද? දෙවියෝ. අනේ දෙවියනේ මේක කියලා දියා. එහෙනම් වෙලා ඉතින් ඒ නිසා ධර්ම ශ්‍රවණය කරන ඒ වගේම තමයි නාවිනිකාන් ධර්ම ශ්‍රවණය.
ඒ වගේම තමයි ධර්ම ශ්‍රවණය කරනකොට බාහිර වශයෙන් කාරණා දෙකක් තියෙනවා. මොකක්ද? කල්යාණ මිත්‍රතාවයයි සද්ධර්ම ශ්‍රවණය තියෙනවා. ඒ කියන්නේ කල්යාණ මිත්‍රතාවය තියෙනවා. මම භික්ෂුන් වහන්සේ නමක් හැටියට කල්යාණ මිත්‍රතාවය තමයි කරන්න ඕනේ. ඔයයන්ට කියන කල්යාණ මිත්‍රතාවය. නේ? ඒ වගේම තමයි යෝනිසෝ මනසිකාරය තියෙනවා. නේද? මේ මනසෙන් මේව හිතන්න ඕනේ. නේ? ඒක හොඳට හිතලා ඒක ශ්‍රවණය කරලා තමයි ජීවිතේ අපි ඇති කර ගන්න ඕනේ. ඒ වගේම තමයි 10 වෙනි කාරණේ. නිවැරදි දැකීම. දිට්ඨුජු. ඒ කියන්නේ සම්මා දිට්ඨිය තියෙනවා. මිත්‍යා දෘෂ්ටියෙන් බැහැර වෙලා මොකක්ද තියෙන්න ඕන? සම්මා දිට්ඨිය තියෙන්න ඕන. හැම දෙයක්ම නිවැරදි දකින්න ශක්තිය තියෙන්න ඕන. නේ? හොඳට හිතන්න ඕන හැම දෙයකම. හොඳට හිතලා ඒ කාරණා පිළිබඳව ඒ වගේම කියන කාරණා පිළිබඳව හොඳට අපි ශ්‍රවණය කරන්න ඕන. නේ? අපි කන හුරු කරන්න ඕන මොකටද හුරු කරන්න ඕන? කියන දේ හොඳට ශ්‍රවණය කරන්න ඕන. අහන්න ඕන. බාගෙට අහන් ඉන්න හොඳ නැහැ. නේ? බාගෙට අහන් ඉතෝ ප්‍රශ්නයක් නේ. අනුන්ගේ කේලමක් වුණත් හරියට අහන්න ඕන. නැත්නම් බාගෙට හුත් වැඩක් නැහැ ඒක. හොඳට අහන්න ඕනේ. නේ? නිසා කේලම් අහන්න යන්න එපා. නේ? මොකද අහන්න ඕන? ධර්මයේ හොඳට අහන්න ඕන. ශ්‍රවණය කරන්න ඕන හොඳට. සමහර අය මොකද කරන්නේ? එළවලු කප කප බණ දාලා තියෙනවා. එළවලු කප කප බෙරිත් දාලා තියෙනවා. නේ? හරි සද්ධාවන්ත මිනිස්සයා. නේ? එහෙම නැහැ. නේ? හොඳට මොකද කරන්නේ? අපිත් බණ අහන්න. විශ්වාසලා කියලා අපි සර්වබද්දවල නෙමෙයි. නේ? ඒවා හොඳට ශ්‍රවණය කරන්න ඕන, පොතපත බලන්න ඕන, පරිශීලනය කරන්න ඕන, වැඩි ඥානසාසනා ගන්න ඕන, ඒ කටයුතු කරන්න ඕන. නේ? ඒක තියෙනවා ජීවිතය තුළ. එහෙම අපි ඇති කරගන්න. ඒ නිසා මෙන්න මේ කිව්ව කාරණා පිළිබඳව හොඳින් අධ්‍යයනය කර තමගේ ජීවිතයේ අපි සාර්ථක කරගන්න උත්සාහ කරගන්න ඕන. ඉතින් අද දවසේ තුලදී කොසොම් පොය නිමිති කරගෙන අද දවසේ තුලදී පැවැත්වෙච්ච ධර්ම දේශනාව තමයි ඔද බැහැම නාම ශ්‍රවණය කරේ. නිසා මේ ධර්ම අවබෝධය ඇති කරගෙන තමගේ ජීවිතය සාර්ථක කරගන්න ඕන. ඉතින් අද දවසේ තුලදී ET News ලංකාවේ ආයතනයක් ඒ වගේම මොනපොත හරහත් ඔබට මේක ශ්‍රවණය කරන්න ලැබුණා. ඒ වගේම තමයි මේ කටයුතු වලට අපි අනුග්‍රහාන්දොත් ඒ ආයතන වලට සම්බන්ධ වෙලා ඒ කටයුතු කරනවා. අද උදෑසන ධර්ම දේශනාව විදාක දරන්නේ අපේ කොස්ත මහත්මයාගේ නිවසෙන් තමයි ඒ ධර්ම දේශනාව දායකත්වය දරන්නේ. ඒසයි මෑණියන් විසින් අපිට බොහොම ආදරයෙන් කරුණාවෙන් කටයුතු කරන අපි කොස්ත මහත්මයා ඒ හදිසියේ රෝගාතුරටපත් වෙලා දැන් රෝගගත ප්‍රතිකාර ලබනවා. ඒසා මේ මහත්මයාට ඒසා අපි හැමදෙනාට පිය කෙනෙක් වගේ කොස්ත මහත්මයා ඒසා මේ මහත්මයාට ඉක්මන් සුවය ලැබේවා, තිටියෙන් ලැබේවා, උතුම් බුද්ධාරත්නත්‍ය ආශිර්වාද ලැබේවා. සිතම් ප්‍රතිෂ්ඨේවන සම්පත් උදා වේවා. තුන්වන්ගේ සරණින් දෙවුරක වර්ණ නිරෝධ සම්පත්තිය උදාකෙන්දා මේ කරගත්තා වූ පින් බලයෙන් හේතු වේවා. වාසනාව වේවා සාර්ථක ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම මේ වේවා සමාද සම්මදනාටම ධර්මාශ්‍රම සම්මදනාටම ඔබ සම්මදනාටම සියලු වෙනකනාසා ලැබේවා. බුද්ධ ආදී රත්නත්‍ය ආශිර්වාද ලැබේවා. ග්‍රහ දුර වේවා. සුඛ ප්‍රතිෂ්ඨේවා. දේව සම්පත් උදා වේවා. තුන්වන්ගේ සරණින් දෙවුරක වර්ණ සම්මදනාටම යහපත අනාගත නිරෝගමත් ජීවිතය සුභ සිද්ධිය උදාකෙන්දා මේ කරගත්තා පින් බලයෙන් හේතු වේවා. වාසනාව වේවා කියලා සාදුගෙන ප්‍රාර්ථනා කරගෙන මාතික දෙවියන්ට පින් දෙන්න. ආකාශට්ටා ජුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත තිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා ජුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ජුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු මං කරන්ති. ධර්ම ශ්‍රේණිය උතුම් නිර්වාණ සම්පති ළඟා කින්දා මේ කරගත්තා පින් බලෙන් හැමදෙනාටම හේතු වේවා. වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.
අභිවාදන සීනිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමින්